right හැමෝටම සුබෝදෑසනක් හරි අපි අන්තිමට කතා කර හිටියේ දාරිද්ර්‍ය ගැන දාරිද්ර්‍ය වල වර්ණ කේත ක්‍රමය ගැන තමයි කතා කරන්න තියෙන්නේ අපි එතන ඉඳන් ඉස්සරට කතා කරගෙන යමු හරි ඔයාලගේ ටියුට් එකේ ඔයාලගේ ටියුට් එකේ 20 වෙනි පිටුව දාරිද්ර්‍යක ධාරණාව සඳහන් කර ඇති ප්‍රධාන කේත ක්‍රම තියෙනවා තුනක් right ප්‍රධාන කේත ක්‍රම තුනක් තියෙනවා වර්ණ කේත ක්‍රමය සංඛ්‍යාත්මක කේත ක්‍රමය සහ අකුරු සංඛ්‍යා කේත ක්‍රමය ඔය කේත ක්‍රම ගැන තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ right හරි අපි මුලින්ම කතා කරමු වර්ණ කේත ක්‍රමය ගැන. වර්ණ කේත ක්‍රමය ගැන කතා කරද්දී මේ කතා කරන්නේ දාරිද්ර්‍යක වල වර්ණ කේත ක්‍රමයක් ගැන. right? අපි ඊට කලින් කතා කරා වර්ණ කේත ක්‍රමය මොනවලද? රෙසිස්ටර්ස් වල. ඒ කියන්නේ ප්‍රතිරෝධක වල. මේ කතා කරන්නේ යන්නේ දාරිද්ර්‍යක වල වර්ණ කේත ක්‍රමය ගැන. right? හරි. එතකොට අපි ගත්තොත් මෙන්න මේ වගේ දාරිද්ර්‍යයක්. මෙන්න මේ වගේ දාරිද්ර්‍යයක් ගත්තොත් එහෙම ඔය වගේ දාරිද්ර්‍යක ඔන්නෝම විවිධ වර්ණ වලින් ඔය වගේ පාට කරලා තියෙනවා right එතකොට මේ වර්ණ කේත ක්‍රමේ මේ උඩම තියෙන්නේ අර අපි කලින් කතා කරා වගේ මේ වර්ණ කේත ක්‍රමය යොදන්නේ කොහොමද කියලා දැන් කතා කරන්න ඕනේ මේ උඩම තියෙන එක්කෙනා ඉන්නේ right මේ උඩම එක්කෙනා තමයි මොකද්ද ෆස්ට් ඩිජිට් කියන්නේ 10 ස්ථානේ 10 ස්ථානේ මෙන්න මෙහෙම මෙයා 10 ස්ථානේ right දහය ස්ථාන කියන්නේ 21 නම් දෙකනේ 10 ස්ථානේ අන්න ඒ වගේ. ඉතින් මේ දෙවෙනි එක්කෙනා උඩම ඉඳන් දෙවෙනි එක්කෙනා එයා තමයි එක ස්ථානේ. එයා එක ස්ථානේ. එයා එක ස්ථානේ. right? තුන්වෙනි එක්කෙනා තමයි මල්ටිප්ලයර්. ඒ කියන්නේ එයා තමයි 10 බලය. තුන්වෙනි එක්කෙනා 10 බලය. 10 බලය. right? හතරවෙනි එක්කෙනා ටොලරන්ස් එක. ටොලරන්ස් එක කියන්නේ පුතේ සහනගිය.
සහනගය අපිට මතකනේ දැන් අපි කතා කරා කලින් ඉවල් සහනගය. ඒ කියන්නේ හරියට මගයක් කියන්න බෑනේ අපිට මේවල. මොන වගේ අගයන් වලින් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඕකට තමයි කියන්නේ සහනගය කියලා. right? right? එතකොට අන්තිම එක්කෙනා තමයි වෝල්ටේජ් එක. වෝල්ටේජ් එක කියන්නේ එයාට දරා ගන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවය. right? දරා ගන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවය. හරිද? right? එතකොට ඔයාලට මේ ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවානේ. ටියුට් එකේ දීලා තියෙනවා වීඩියෝ ගත්තොත් එහෙම 21 වෙනි පිටුවේ. ඔයාලගේ 21 වෙනි පිටුවේ දීලා තියෙනවානේ. හරි. ඒකේ ඔයාලා දාගන්න ඔය ඔයාලට මෙතන මම පෙන්ලා තියෙන රූප ටික. පාර ටික දාගන්න. මේ තියෙන්නේ. right? මේ තියෙන පාට ටික. right? උඩම පාට තමයි කහ පාට. ඔය පොඩ්ඩක් ලියා ගන්න මොකක් හරි පෑනකින් ලියා ගන්න. උඩම තියෙන රූපේ ඔයාලගේ දැන් කළු සුදු ගන්න තියෙන්නේ. උඩම තියෙන එක කහ පාට. right? දෙවෙනියට තියෙන එක්කෙනා දම් පාට. දෙවෙනියට තියෙන එක්කෙනා දම් පාට සෙකන්ඩ් ඩිජිට් එකේ. නැත්නම් එක ස්ථානයේ දම් පාට. right? තැඹිලි පාට තමයි තුන්වෙනි එක්කෙනා තැඹිලි පාට. right? තැඹිලි පාට තමයි තුන්වෙනි එක්කෙනා. හතරවෙනි එක නැත්නම් සහනගය. සහනගය පුතේ සුදු පාට. සහනගය සුදු පාට. හතරවෙනි එක්කෙනා සුදු පාට. සහනගය. යටමින් එක්කෙනා නැත්නම් වෝල්ටේජ් එක රතු පාට. ඔන්න ඔය පාට ටික ඔයාලා පොඩ්ඩක් දාගන්න. right? ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් අපිට ලියන්න පුළුවන් ඊට පස්සේ. right? right? හරි. දැන් ඔන්න ඔයාලා මේ පාට එක ලියාගෙන තියෙන්නේ කහ පාට උඩම දම් පාට, තැඹිලි පාට, සුදු පාට, රතු පාට. දැන් බලන්න ඔයාලගේ ටියුට් එකේ 21 වෙනි පිටේ උඩ තියෙනවා පොඩි වගුවක්. වගුවක් තියෙනවා. මෙන්න මේ බලන්න. ওই වගුවෙන් තමයි වර්ණ කේත ක්‍රමයක් බලන්නේ. මොකද්ද වර්ණය කියලා. right? මොකද්ද වර්ණය කොහොමද දෙන්නේ කියලා. right? ඒතකොට මම කතා කරා මේ මෙයා තමයි උඩම එක්කෙනා 10 ස්ථානයේ, දෙවෙනි එක්කෙනා 1 ස්ථානයේ, තුන්වෙනි එක්කෙනා මොකද්ද මල්ටිප්ලයි කියන්නේ 10 බලය. සුදු පාට මේ එක්කෙනා, හතරවෙනි එක්කෙනා, උඩම ඉන්න හතරවෙනි එක්කෙනා, සහනගය. හරි අන්තිම එක්කෙනා වෝල්ටේජ් එක, වෝල්ටීයතාවය. right? එතකොට මෙන්න මෙහෙමයි වෙන්නේ ඔක. right? එතකොට වෙන්නේ පුතේ මේ බලන්න මම දාගන්නවා 10 ස්ථානෙට මුලින්ම කොටුවක්. ආයෙ කොටුවක් දාගන්නවා 1 ස්ථානෙට. ආයෙ ඊට පස්සේ වැඩි කිරීම ආයෙ කොටුවක් දානවා 10 බලයට. වැඩි කිරීම 10 බලයට. right? ඊට පස්සේ මම වෙනම පැත්තෙන් කොටු දෙකක් දාගන්නවා එකක් සහනගයට අනිත් එක්කෙනා එයා යොදන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවයට. එයා යොදා ගන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවය. right? පැහැදිලිනේ? හරිද? දැන් බලන්න ෆස්ට් ඩිජිට් එක. නැත්තම් 10 ස්ථානයේ. 10 ස්ථානයේ මොකද්ද?
10 ස්ථානේ මොකක්ද තියෙන පාට? කහ පාට. මම කිව්වා කහ පාට. රයිට්. කහ පාට කියන්නේ අංකය 4. මේ බලන්න. කහ පාට කියන්නේ අංකය 4. රයිට්. අංකය 4 කහ පාට අංකය 4. රයිට්. එතකොට 10 ස්ථානේ කියන්නේ පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ අපි දන්නවා. මොකද්ද 10 ස්ථානේ කියන්නේ? 4. රයිට්. එතකොට එක ස්ථානේ දම් පාට. දම් පාට. රයිට්. එක ස්ථානේ දම් පාට. දම් පාට කියන්නේ මොකද්ද? ඔයාලා වගේම බලපු ගමන් පේනවා දම් පාට කියන්නේ 7. 7 නේද? දම් පාට කියන්නේ 7. එතකොට මෙතෙන්ට මොකක්ද දෙන්නේ? 7. පැහැදිලිද? දම් පාට කියන්නේ 7. අවුලක් නැහැනේ. රයිට්. ඊට පස්සේ තමයි 10 බලය. මල්ටිප්ලයි එක 10 බලය. එයා මොකද්ද? තැඹිලි පාට. තැඹිලි පාට කියන්නේ මොකද්ද? 3. 3 කියන්නේ පුතේ 10 3. මෙතන 10 බලයනේ. 10 බලයක් විතර ගන්න ඕනේ. 10 තුන්වෙනි බලය. 10 බලය. 10 දැන් බැලුවා වගුවෙන් 3 තියෙන්නේ. 10 තුන්වෙනි බලය කියන්නේ. හරි. රයිට්. හරිද? ඊට පස්සේ පුතේ මේකේ අගේ එන්නේ ඇත්තරම පිකෝ ෆැරඩ් වලින්. පිකෝ ෆැරඩ් වලින් තමයි පුතේ අගේ එන්නේ. රයිට්. ඊට පස්සේ බලන්න මේ ටොලරන්ස් එක නැත්තම් සහනගය. සුදු පාටක් කියන සහනගය. සුදු පාට කියන්නේ මොකක්ද පුතේ? මෙතන දීලා තියෙනවා ඔයාලගේ වගුවේ වර්ණ කේත ක්‍රමයේ වගුවේ සුදු කියන්නේ කවුද? 9. හැබැයි සහනගයක් සඳහා දක්වලා තියෙනවා මෙන්න මෙතන මේ 9 නෙමෙයි. මෙයා නෙමෙයි පුතේ. සහනගය සඳහා මෙන්න අගය. සහනගය සඳහා 100ට ධන හෝරින 100ට 10යි. ධන හෝරින 100ට 10යි. ඒක තමයි එතකොට එන්නේ නේ. ධන හෝරින 110යි. ධන හෝරින 110යි. හරිනේ. රයිට්. අන්තිම එක නා වෝල්ටේජ් එක. වෝල්ටේජ් එක කවුද? රතු. රතු කියන්නේ කවුද? රතු කියන්නේ ඔයාලගේ වගුවේ දීලා තියෙනවා කෙලින්ම. රයිට්. රතු කියන්නේ 250යි. උපරිම වෝල්ටීතාව 250යි යොදන්න පුළුවන්. රයිට්. මේ ධාරිත්‍රයේ හරහා යොදන්න පුළුවන් උපරිම වෝල්ටීතාව වෝල්ට් 250යි. රයිට්. 250යි වෝල්ට්. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි එන්නේ. දැන් ඕක තව පොඩ්ඩක් මම එහාට මෙහාට කරපුවාම මම තව පොඩ්ඩක් ඕක එහාට මෙහාට කරොත් එහෙම මම මෙතනින් දාන්නම් වෙනම මෙතන ලියන්නම්කෝ. 47යි වැඩි කිරීම 10 3යි පිකෝ ෆැරඩ් රයිට්. ධන හෝරින 110ක් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒ වගේ යොදන්න පුළුවන් උපරිම වෝල්ට් එක 250යි වෝල්ට්. රයිට්. පැහැදිලිද? හැබැයි මේ පිකෝ ෆැරඩ් කියන්නේ කවුද? ඔයාලට දැන් මාන ගැන අවබෝධයක් තියෙන්න ඕන. 10 බල ගැන 10 ඍණ 3 10 ඍණ 6 10 ඍණ 9 10 ධන 3 10 ධන 6 10 ධන 9 ගණන් වලට ගොඩාක් මේ වැදගත් වෙනවා. රයිට්. ඔයාලට SFT වලටත් ගොඩක් ඕන වෙයි. හරිද? රයිට්. දන්නවද? 10 ඍණ 3 කියන්නේ මොනවද? 10 ඍණ 3 කියන්නේ මිලිනේ. මිලි. එම්ම අකුරෙන් දාන්නේ. 10 ඍණ 6 10 ඍණ 6 කියන්නේ කවුද? මයික්‍රෝ. රයිට්. 10 ඍණ 6 මයික්‍රෝ. 10 ඍණ 9 10 ඍණ 9 නැනෝ. සිම්පල් එන්න අකුරෙන් දාන්නේ. 10 ඍණ 12 පිකෝ. රයිට්. තව ෆෙම්ටෝ එහෙම තියෙනවා දිගට. රයිට්. හරි. ওই ටික දැනගෙන ඉන්න ඕන. හරිද? එතකොට කොහොමද දෙන්නේ? හරි මම ආයෙ කියලා දෙන්නම් නේ. රයිට්. එතකොට 47යි උත්තර එන්නේ 47 10 3ක් තියෙනවා මෙතන. වැඩි කිරීම 10 3ක් තියෙනවා. රයිට්. වැඩි කිරීම 10 3 පිකෝ. ඒ කියන්නේ 10 රින් 9. තේරෙනවද කියන්නේ? 10 3 තුන්වෙනි බලය පිකෝ කියන්නේ 10 රින කීයද? අපි බැලුවා. පිකෝ කියන්නේ 10 රින කීයද? 10 රින 12 නේ. 10 රින 12.
right වැඩි කිරීම farad කොහොමද එන්නේ හැබැයි අපිට මේ 10 ඍණ 3ට 10 ධන 3ට 10 ඍණ 9න් 10 ඍණ 12න් 3ක් කපලා දාලා අපිට ගන්න පුළුවන් 47 වැඩි කිරීම 10 ඍණ 9යි farad right එහෙම නැත්නම් අපිට ගත්ත හැකි 10 ඍණ 9 කියන්නේ මොකද්ද නැනෝ ඒතර ගත්ත හැකි 47 වැඩි කිරීම 10 sorry වැඩි 47යි කෙලින්ම නැනෝ farad කියලා ගත්ත හැකි right අන්තිමට මෙහෙම දැම්මොත් එහෙම 47යි නැනෝ farad සහනාගේ ධන හෝරින 100ට 10යි right උපරිම වෝල්ටේජ් තව 250 වෝල්ට් right හරිද ඔයාලට කාටද තේරුම් නැත්නම් ආයෙ පාරක් මම කියලා දෙන්නම් right ආයෙ පාරක් කියලා දෙන්නම් ඔයාලට මෙහෙමනේ මේ උඩම එක්කෙනා තමයි 10 ස්ථානය දෙවෙනි එක්කෙනා උඩම ඉඳන් දෙවෙනි එක්කෙනා එක ස්ථානය right තුන්වෙනි එක්කෙනා 10 බලය 10 බලය හතරවෙනි එක්කෙනා සහනගිය අන්තිම එක්කෙනා උපරිම වෝල්ටේජතාව එයා යොදන්න පුළුවන් උපරිම වෝල්ටේජතාව right එතකොට 10 ස්ථානෙ කියන්නේ මොකද්ද 55 නම් අංකේ 55 10 ස්ථානෙ තමයි 5 50 ඒක තමයි 5 තමයි 10 ස්ථානෙ 52 කියමුකෝ. ඒතර 50 කියන එක තමයි ඒකේ 5 තමයි 10 ස්ථානෙ. right? එතකොට 52 කියත් 2 තමයි එක ස්ථානෙ. තේරෙනවද කියන එක? එන්නේ මේ විදිහට තමයි කහපාට කියන්නේ අපි බැලුවා කහපාට කියන්නේ අංක 4. right? ඔයාලගේ වර්ණ කේත වර්ග අනුව කහපාට කියන්නේ අංක 4. 4 තමයි 10 ස්ථානෙ. ඒ කියන්නේ 40 ගාණක් එන්නේ. අගේ 40 ගාණක් එන්නේ. right? පැහැදිලිද? 40. එතකොට 7 තමයි දම් පාට කියන්නේ 7. 7 තමයි එක ස්ථානේ. 47 නම් 7 තමයි එක ස්ථානේ. පැහැදිලිනේ? right? ඔහොම තමයි 10 ස්ථානේ සහ එක ස්ථානේ ගත්තේ. වැඩි කිරීම 10 බලය. right? 10 බලයට එන්නේ තැඹිලි. තැඹිලි කියන්නේ පුතේ 3. හරි? එතකොට දානවා අපි 10 තුන්වෙනි බලය කියලා. නිකන් 3 දාන්නේ නැහැ. 10 තුන්වෙනි බලය කියලා දාන්නේ. හරි? තැඹිලි කියන්නේ ඉලක්කම 3. 10 තුන්වෙනි බලය කියලා දානවා. right? උත්තරේ එන්නේ පිකෝ ෆැරට් වලින්. හරි උත්තරේ හැමතිස්සෙම අපි දාන්නේ පිකෝ ෆැරට් වලින්. right? උත්තරේ පිකෝ ෆැරට් වලින් සාමාන්‍යයෙන් එන්නේ වර්ණකේත ක්‍රමයේදී. ඊට පස්සේ සහනාගේ එනවා අපිට ධන හෝරෙන 110යි කියලා. ඒක වගුව බලපුවම ගහලා තියෙනවා සහනාගේ කියලා. 110යි කියලා. right? උපරිම වෝල්ටේජ් 250යි. යටම එකෙන් ගන්නෙ රතු පාට කියන්නේ 250යි වෝල්ට්. උපරිම වෝල්ටේජ්. පැහැදිලිද? කොහොම තමයි ආවේ. ඊට පස්සේ නැනෝ ෆැරට් වලින් උත්තරේ 10 වැඩි කිරීම තුනකුත් තියෙනවා 10 බලයකුත් තියෙනවා 10 තුන්වෙනි බලය right ඉතින් පිකෝ ෆැරට් කියන්නේ 10 ඍණ 12නේ ඒකින්ද ඒ 10 ඍණ 12න් 10 ඍණ 3ක් 10 ඍණ 3ක් එළියට අරන් මේ 10 ධන 3ට කපලා right මේ 10 ධන 3ට කපලා 10 ඍණ 9 විදිහට උත්තරේ දාන්න 10 ඍණ 9 කියන්නේ මොකද්ද නැනෝ ඒතර 47යි නැනෝ ෆැරට් ධන හෝරෙන්න 110යි සානාගේ right කොහොම තමයි යෝග අගේ හොයන්නේ අපි right හරිද ආයෙ මොන හරි අවුලක් තියෙනවද කාට හරි හරි ආයෙ අවුලක් නැහැ ඕක තමයි එක ක්‍රමය දාරිත්‍රික වර්ණකේත ක්‍රමය right දාරිත්‍රික වල අගේ හොයන වර්ණකේත ක්‍රමේ එක ක්‍රමයක් තමයි යෝග හරි වර්ණකේත ක්‍රමේ නැතුව තව සංඛ්‍යාත්මක කේත ක්‍රම සහ අකුරු සංඛ්‍යා කේත ක්‍රම තියෙනවා හරි ඒවා කොහොමද කරන්න කියලා බලමු right හරි අපි දැන් බලමු සංඛ්‍යාත්මක කේත ක්‍රමය. සංඛ්‍යාත්මක කේත ක්‍රමයේදී කොහොමද අපි හොයන්නේ කියලා. සංඛ්‍යාත්මක කේත ක්‍රමයත් ඔයාලගේ 21 වෙනි පිටුවේ තියෙන ටියුට් එකේ right සංඛ්‍යාත්මක කේත ක්‍රමය.
ඒක නම් ලොකු වගුවක් නෑ අපිට චූටි වගුවක් තියෙන. මෙන්න මේ වගුව තමයි විතරයි අපිට ඕන වෙන්නේ. ඔය වගුව ඕන වෙන්නේ මොනවටද? සහනාගේ හොයාගන්න විතරයි. සහනාගේට තමයි මේ වගුවත් ඕන වෙන්නේ. නැත්තම් මේ වගුවත් ඕනේ නෑ. සහනාගේට විතරයි චූටි වගුවක් දීලා තියෙන්නේ. රයිට්? 10 ස්ථානේ 1 ස්ථානේ 10 බලයට කිසිම වගුවක් නෑ. රයිට්? හරි. එතකොට සංඛ්‍යාත්මක කේත ක්‍රමයේ මෙන්න මේ වගේ විදිහේ ධාරිත්‍රක තමයි තියෙන්නේ. ඕවල ඔය තමයි ගහලා තියෙන්නේ. 3 කිලෝවෝට් කියලා මේ අගේ ගහලා තියෙනවා. වෝල්ටීයතාව ගහලා තියෙනවා. ඒ ඇරෙන්න මොකද්ද? මේ වගේ දාලා තියෙනවා පොඩි මේ අකුරක් 102 එන්න එහෙම දාලා තියෙනවා. රයිට් 102 ඔන්නෝම දාලා තියෙනවා. රයිට් හරි අපි ගමු මෙන්න මේ වගේ දීලා තියෙන එක. දැන් මෙතන අපිට ධාරිත්‍ර එකක් දීලා තියෙනවා පොඩි වෙනස් වෙන්න පුළුවන් සමහර ඒවා. දැන් මෙහෙම මේ වගේ එක දීලා තියෙනවා 102යි k කියලා. හරි ඔච්චරයි ගහලා තින්නේ. අපි හිතමු මෙච්චරයි ගහලා තින්නේ කියලා. සංඛ්‍යාත්මක කේත ක්‍රමෙන් තමයි මේ තියෙන්නේ. හරි අපි බලමු එතකොට කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරි මෙතන වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේකේ අංක 3ක් තියෙනවා නම් මම ගන්නම් කොට 3ක් ගන්නම් මේ අන්තිමට. උන්න අංක 3ක් තියෙනවා ඈ 102 කියලා තියෙන්නේ 1.2 අංක 3ක් තියෙනවා. මම පැත්තකින් දානවා තව කොටුවක්. හරි ඒක අකුරට. රයිට් k අකුරට. රයිට් මම දැන් මේක හිතලා වලින් ගහලා පෙන්නුවොත් එහෙම මෙහාට මේ මම එකටම තමයි මේ ගෙවුවේ මම බිඳුවට. මේක මේ තුන්වෙනි අංකෙට දෙකට. මෙයා මම කෙරෝලෙම එක්කෙනා ගෙවුවේ මෙන්න මෙහෙම ඇවිල්ලා කෙරෝලෙම එක්කෙනා ගෙවුවේ මම මෙන්න මේ අකුරට k අකුරට. ඔන්න ඔහමනේ. රයිට් පොඩ්ඩක් පැහැදිලිවද දන්නේ නැහැ. රයිට් ඔය මම කොට 4 ගහගත්ත කොමයි. කෙරෝලෙ මං එකට රයිට් මම එකක ලියා ගන්නකො උඩි. දොර හරිනේ. මේ මම එකට ගහගත්තේ නෑ. මේක බිඳුවට ගහගත්තේ. මේක ගහගත්ත දෙකට. මේක ගහගත්ත k අකුරට. රයිට් දැන් බලමුකෝ මේ මොකක්ද වෙලා තියෙන්නේ ඇත්තටම කියලා. මෙතන එක කියන්නේ කවුද? එක කියන්නේ පළවෙනි අංකේ පළවෙනි අංකේ ඉලක්කම. නැත්තම් එහෙම ගත්තොත් එහෙම ආයෙමත් ගත්තොත් 10 ස්ථානේ 52 නම් පහනේ 10 ස්ථානේ දෙක තමයි 1 ස්ථානේ. අන්න ඒ වගේ. මෙතනත් අපි 1.0යි ගත්තොත් එහෙම එක තමයි 10 ස්ථානේ. බිඳුව කියන්නේ 1 ස්ථානේ. කියන්නේ මෙතන කෙලින්ම එකමයි එන්නේ. මෙතනත් කෙලින්ම බිඳුවමයි එන්නේ. හරි ඊට පස්සේ වැඩි කිරීම 10 බලය. මේ තුන්වෙනි ඉලක්කම වැඩි කිරීම 10 බලය එන්නේ. ඒ කියන්නේ නිකන් දෙක නෙමෙයි 10 දෙවෙනි බලය. මුලින් එක ආවා කෙලින්ම ඊට පස්සේ කෙලින්ම බිඳුව ආවා ඊට පස්සේ කෙලින්ම නිකම්ම දෙක නෙමෙයි 10 දෙවෙනි බලය. පැහැදිලිද? මේ 10 ස්ථානේ 1 ස්ථානේ මෙයා 10 බලය. හරිද? මුලින්ම කෙලින්ම එක දැම්ම දෙවෙනිට තියෙන ඉලක්කමත් කෙලින්ම දැම්ම තුන්වෙනිට තියෙන ඉලක්කම 10 බලයක් විතර දැම්මා. 10 දෙවෙනි බලය. හරි. රයිට්. ඊට පස්සේ අන්තිමට තියෙන අකුරක් k ඉලක්ක මේ අකුරක් ඉංග්‍රීසි අකුරක් අක්ෂරයක් k. එයා බලනවා මෙන්න මේ සහනාගේ වගුවේ. සහනාගේ තමයි මේ අකුරකින් දාන්නේ. k කියන්නේ කවුද මේ බලන්න. k. ධන හෝරින 100%යි. k කියන්නේ එතකොට ධන හෝරින 100%යි. මේ සහනාගේ තියෙන k කියන්නේ. රයිට් ඔච්චරයි. එතකොට කොහොමද එන්නේ? කොහොමද එන්නේ එතකොට? රයිට් එතකොට එන්නේ 10 වැඩි කිරීම 10 දෙවෙනි බලය. මෙයත් එන්නේ මොනවා වලින්ද? ෆැරට් වලින් නෙමෙයි පුතේ මෙයත් එන්නේ පිකෝ ෆැරට් වලින්. ඔහොම අගේ හෙව්වට පස්සේ පිකෝ ෆැරට් වලින් තමයි කෙලින්ම දාන්නේ. නිකම් ෆැරට් වලින් දාන්නේ නැහැ. පිකෝ ෆැරට් වලින් තමයි කෙලින්ම දාන්නේ. රයිට් පිකෝ ෆැරට්. ධන හෝරින 100%යි. රයිට් ඒතර උත්තරේ කෙලින්ම ආයෙ ලිව්වොත් එහෙම 10යි වැඩි කිරීම 10 දෙවෙනි බලය කියන්නේ 100යි 10 100න් වැඩි කරාම පුතේ කීයද 10යි 10.3ක් නේ 0.2යි 0.3යි 10යි 10යි පිකෝ පැර ධන හෝරින 100%යි අන්න ඕක තමයි අගේ රයිට් ඕකට තමයි කියන්නේ සංඛ්‍යාත්මක කේත ක්‍රමය කියලා right ඕක තමයි සංඛ්‍යාත්මක කේත ක්‍රමය කියන්නේ හොඳට මතක තියාගන්න මේ අපි කතා කරපු ක්‍රම දෙකෙන්ම අපිට උත්තරය ආවේ කොහොමද අපි උත්තරය ලියුවේ කොහොමද මොන පැරට් වලින්ද නිකම් පැරට්ද
නෑ පිකෝෆැරඩ් වලින් තමයි උත්තරේ ලිව්වේ. පැහැදිලි නේද? රයිට්. හරි. ඒක පැහැදිලි නම් අපි ඊළඟ ක්‍රමයට යන්න. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා 22 වෙනි පිටුවේ ඊළඟ ක්‍රමය. අකුරු සංඛ්‍යා කේත ක්‍රමය. අකුරු සංඛ්‍යා කේත ක්‍රමය. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඒත් මොනවයි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරි. ඊළඟ අකුරු සංඛ්‍යා කේත ක්‍රමය. මොකද්ද මේ අකුරු සංඛ්‍යා කේත ක්‍රමය කියන්නේ? right අකුරු සංඛ්‍යා කේත ක්‍රමය. අකුරු සංඛ්‍යා කේත ක්‍රමය කියන්නේ මොකද්ද? right අකුරු සංඛ්‍යා කේත ක්‍රමය කියන්නේ මෙහෙමයි. අපි ගමු සමහර ඒවාල තියෙනවා ගහලා තියෙනවා දාරිත්‍රකවල මෙන්න මෙච්චරයි ගහලා තියෙන්නේ. 2p2 2p2 කියලා ගහලා තියෙනවා. මොකක්ද ඔගේ තේරුම? 2p2. එතකොට කරන්න ඕනේ පුතේ ඔයා මේ මැද තියෙන අක්ෂරය තියෙන්නේ p අකුර. මොකක් හරි අක්ෂරයක් තියෙනවා නම් මැද නම් එයා තියෙන්නේ. ඒ මැද තියෙන අක්ෂරේ අයින් කරලා සංඛ්‍යා දෙක විතරක් ලියලා අක්ෂරේ තිබ්බානේ මැදට. අන්නේ මැදට තියෙනවා දශම තිතක්. පැහැදිලිද? අක්ෂරය අයින් කරලා දශම තිත් තියෙනවා. මැද තිබ්බේ අක්ෂරේ p අකුර වෙනකොට දශම තිත් තියෙනවා. රයිට්? හරි. ඊට පස්සේ අපි මේ අගේ දානවා ෆැරඩ් වලින්. හැබැයි නිකම්ම ෆැරඩ් වලින් නෙමෙයි මෙතන තිබ්බේ p නම් p කියලා ෆැරඩ් වලින් දානවා. p ෆැරඩ් කියන්නේ මොකද්ද? පිකෝ ෆැරඩ්. පැහැදිලිද? ඔන්න ඔච්චරයි. අකුරු සංඛ්‍යා කේත ක්‍රමේ හරි ලේසියි. p අකුර අයින් කරා මැද තියෙන අක්ෂරය අයින් කරා දශම තිත දැම්ම ඒ වෙනුවට හරි. ඊට පස්සේ උත්තරේ දැම්ම නිකම් පැරට් වලින් නෙමෙයි අර අක්ෂරයත් එක්ක පැරට් වලින්. ඒ අක්ෂරය මොකද්ද කියන්නේ? p අකුර කියන්නේ පිකෝ පැරට් 10 ඉන්න 12. පැහැදිලිනේ? රයිට්. ඊළඟට මම හිතමු මෙන්න මෙහෙම දෙනවා කියලා අපි හිතමු. 4යි n 4. දැන් ඔයාලා ටක් ගාලා කරන්න ඕන මට කලින්. කොහොමද? හරි. හරි ලේසියිනේ. හරි ලේසියි. එන්න කොහොමද? 4 ලිව්වා 7 ලිව්වා සංඛ්‍යා දෙක ලිව්වා මැද තියෙන අකුර වෙනුවට දැම්ම දශම තිතක්. දශම තිතක් දාලා නිකම්ම පැරට් දාන්න නැතුව උත්තරේ නිකම්ම පැරට් වලින් දාන්න නැතුව අර n අකුරත් එක්ක පැරට් වලින් දැම්මා. n පැරට්. n පැරට් කියන්නේ මොකද්ද? n කියන්නේ නැනෝ පැරට්. 10 ඉන්න 9 කියන්නේ. රයිට්? 4.7යි නැනෝ පැරට්. පැහැදිලිද? රයිට්? මම ඊළඟට තව එකක් දෙන්න පොඩ වෙනස් එකක්. මෙන්න මෙහෙම දුන්නොත් මොකද කරන්නේ? 80යි p කියලා දෙනවා. දැන් අක්ෂරේ තියෙන්නේ කෙරෝලිම. රයිට්? මෙහෙම දැම්මොත් පුතේ හරිම ලේසියි. මෙහෙම දැම්මොත් මේ විදිහටම දාන්න. 80යි p. අන්තිම දාන්න පැරට්. ඕකටම අන්තිමට පැරට් දැම්ම නම් හරි. 80යි පිකෝ පැරට්. රයිට්? මේ ක්‍රමය ගොඩක් යොදාගන්නේ දශම ස්ථාන දශම සංඛ්‍යාවල ධාරණාගයන් සහිත ධාරිත්‍රක නිපදවද්දී. රයිට්? අකුරු සංඛ්‍යා කේත ක්‍රමය යොදාගන්නේ ගොඩක් දශමවල දශම සංඛ්‍යාවල ධාරිත්‍රක නිපදවද්දී. ඒ අගේ ගහන්න වෙද්දී. රයිට්? හරිද? ඕක තමයි අකුරු සංඛ්‍යා කේත ක්‍රමය. රයිට්? ඕක ලියා ගන්න පුතේ ඔයාලගේ 22 වෙනි පිටුවේ. ලියාගත්තද? මම පොඩි වෙලාවක් දෙන්නම් 22 මේක ලියන්න. 22 වෙනි පිටුවේ අකුරු සංඛ්‍යා කේත ක්‍රමය කියලා ටියුට් එක දීලා තියෙනවා මෙන්න මෙතන. මෙන්න මෙතන. ඔන්න ඔතන ওই ටික ලියලා දාගන්න. රයිට්? අනිත් මොන හරි තනිත් කලින් කිව්වත් ලියාගන්න ලිව්වේ නැත්තම් මම දෙන්න ලියාගන්න වෙලාව. ටක් ගාලා විනාඩි දෙකෙන් ලියන්නකො. එච්චර දෙයක් නැහැ. හරිම ලීසි අකුරු සංඛ්‍යා කේත ක්‍රමය.
right හරිනේ මම දැන් ඔයාලට මේවා ලියාගත්ත නේද කලින් කොටස් හරි දවුලක් නැද්ද ලියාගන්න නැත්තම් කියන්න පෙන්නන්න මේ මම ලියාගෙන දෙන්න වෙලාව හරි මේක දාගත්තනේ මේක ඔයාලගේ ටියුට් එකේ අර රූපයක් තියලා තියෙන්නේ 21 වෙනි පිටුවේ අන්න එතනම දාගන්න ඕක 21 වෙනි පිටුවේ මේ තියෙන්නේ මෙන්න මෙතනම පොඩ්ඩක් මේ දෙපැත්තේ ඉඩ තියෙනවනේ ඔය පාර්ට් ටිකක් දාගන්න මේ පාර්ට් ටික තමයි තියෙන්නේ කියලා මම කිව්වනේ දාගන්න කියලා රයිට් ඔය ටික දාගන්න ඔය ටික ටක් ගාලා දාගන්න විනාඩි දෙකක් දෙන්නම් තව ඔය ටික දාගන්න right හරි නේද හරිනේ ඔය ටික දාගත්තානේ මේකත් හරිද මේකත් ඔයාලගේ 21 වෙනි පිටුවේ දීලා තියෙන ඔකත් දාගන්න ඔයාලගේ මොන හරි ලියා ගන්න ඉඩ නැත්නම් අන්තිම පිටුවේ මොකද ලියන්නේ නැහැ අන්තිම පිටුවේ ඉඩ තියෙනවා අන්තිම පිටුවේ ලියා ගන්න right ඔය ටික හරිනේ right අපි එහෙනම් ඊළඟට යන්නේ හරි හරි ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ දාරිත්‍රකයකට සරල ධාරාවක් ලබා දුන්නාම මොකද වෙන්නේ කියලා දාරිත්‍රකයකට සරල ධාරාවක් ලබා දුන්නාම මොකද වෙන්නේ කියලා right අත් බලමු මොකද වෙන්නේ කියලා ඇත්තටම අපි ගමු මෙන්න මෙහෙම ඔන්න ඔහම අපි දෙනවා සරල ධාරාවක් මෙයාට දාරිත්‍රකයට ඔන්න සරල ධාරාව හරිද මෙතන දාන්න කාලය ධාරාව ඔන්න ඔහම සරල කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැති ධාරාවක් ලබා දෙනවා right එතකොට මොකද වෙන්නේ කියලා බලමු right අපි ගමු මෙන්න මෙහෙම පරිපතයක් සරල වෝල්ටීයතාවක් ලබා දෙන සරල ධාරාවක් ලබා ගන්න right ඒකට සම්බන්ධ කරලා තියෙන අතරමඟදී දාරිත්‍රයක් ඔන්න ඔය විදිහට right ඔන්න ඔහම වෙන්නේ right හරි එතකොට අපි ගමු මෙන්න මෙහෙම තියෙනවා ඉලෙක්ට්‍රෝන ඇත්තටම ධාරාවක් යන්න පුළුවන්ද බැරිද කියලා බලමු මුලින්ම කියන්නේ ධාරිත්‍රකේ වල දන්නවා ධාරිත්‍රයේ මැද මේ පරිවාරක යොදලා තියෙන්නේ පාරවේදී ද්‍රව්‍ය කියන්නේ පරිවාරක
right? එතකොට දැන් මෙතන ඉලෙක්ට්‍රෝන තියෙනවනේ ඍණාග්‍රේ. ඍණාග්‍රේ නම් ඉලෙක්ට්‍රෝන ධනාග්‍රේට යන එකට නේ ධාරාවක් යනවා කියන්නේ. පැහැදිලිනේ? දන්නවනේ. ධාරාවක් යනවා කියන්නේ ඍණාග්‍රේ නම් ඉලෙක්ට්‍රෝන ධනාග්‍රේට යන එකට තමයි මේ පැත්තට ධාරාවක් යනවා කියලා ගන්නෙ. හරිද? එතකොට මේ ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම දැන් යන්න try කරනවා. ඔන්න. ඉලෙක්ට්‍රෝන යන්න try කරනවා ඔන්න. මේ යන්න බෑ. එතනින් එහාට. ඇයි ඒ? පරිවාරක තියෙන්නේ. right? හරි. ඔයාලා මොකක් හරි ගමනක් යන පාර Google Map දාන්න කියලා පාර ඉවර වෙන්නේ මගේදී. සමහරලාට trip එහෙම ඇද්දි ඔය දන්නේ නැති පැති වල යද්දි. right? ඒ වගේ මෙයත් මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම යන්න ගන්නවා මෙහෙම යන්න අරගෙන මේ මෙතනින් යද්දි පස්සේ පාර වහලා. නේ? මේ කැලේ ඇස්සේ යන්න බෑ. ඒ වගේ තමයි මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න සන්නායක හරහා විතරයි පුළුවන්. පරිවාරක හරහා යන්න බෑ. right? එතකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන මෙන්න මෙතනින් නවතිනවා. ඔන්න ඔහොම. right? හරි. ඒ වගේම ආරම්භයේදී right? ආරම්භයේදී මෙතනත් ඉලෙක්ට්‍රෝන ටිකක් තියෙනවා. මේ මෙතන දාරිත්‍රිකයේ දෙකලවර තියෙන සන්නායක තහඩුවනේ. ওই සන්නායක තහඩුවේ සාමාන්‍ය සන්නායක වල ඉලෙක්ට්‍රෝන තියෙනවා. නිදාස් ඉලෙක්ට්‍රෝන මොන හරි. right? ඉලෙක්ට්‍රෝන ටිකක් ඔන්න තියෙනවා ටිකක්. ඒ තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික ඔන්න අපි මෙහෙන් ලබා දෙන විද්‍යුත් පීඩනයේ හින්දා ඉලෙක්ට්‍රෝන මෙතන ඉඳන් ඇවිත් මේ මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට යන්න ගන්නවා. හරිද? ඉලෙක්ට්‍රෝන ටිකක් තියෙනවා. ඒ ටික මෙහාට යන්න ගන්නවා. ඒතර මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන මෙතන ඉඳන් මෙතෙන්ටත් යනවා. මෙතන ඉඳන් මෙහාටත් යනවා. ඒතර මොකද වෙන්නේ? ධාරාවක් ආරම්භයේදී පවතිනවා. right? ආරම්භයේදී ධාරාවක් පවතිනවා කියන්නේ මාර වැඩි. අපි හිතන් ඉතින් ධාරාවක් නැහැ කියලානේ. ධාරාවක් ආරම්භයේදී පවතිනවා. right? බලමු මොයි කොහොමද වෙන්නේ කියලා වැඩි. right? ඒ කියන්නේ ආරම්භයේදී මේ ධාරාවම මේ ලබා හරියට පවතින ඕන ධාරාවම පවතින ආරම්භයේදී. right? ඊට පස්සේ එන්නේ මොකද වෙන්නේ? මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන සන්නායකයේ සීමා සහිත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන ටික ඉක්මනට මෙහෙම ගිහිල්ලා ඉවර වෙනවා. එතකොට තවදුරටත් මෙතනින් මේ හරහා ඉලෙක්ට්‍රෝන යන්නේ නැහැ. පැහැදිලිද කියන්නේ? මේ දාරිත්‍රකයේ මෙන්න මේ තහඩුව ඉඳන් right ඉලෙක්ට්‍රෝන තියෙන සීමිත ප්‍රමාණයක්. මෙහෙම ගිහිල්ලා ටක් ගාලා ඉවර වෙනවා. එතකොට ධාරාව එන්න ඔන්නම අඩු වෙලා බිඳුව වෙලා යනවා. උගයි වෙන්නේ. පැහැදිලිද? right? හරිද? right. හරි පැහැදිලිනේ. එතකොට ඇත්තටම වෙන්නේ ඉලෙක්ට්‍රෝන මෙහෙම යනවා. මෙහෙ ඉඳන් ඉලෙක්ට්‍රෝන මෙහෙට යන්න පුළුවන්. right? මෙතනින් තියෙන ඉලෙක්ට්‍රෝන ටිකයි තියෙන්නේ. right? මේ තහඩුවේ මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ටිකක් තියෙනවා. සන්නායකයක්නේ. නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති ටිකක්. ඒ චුට්ට දෙනා ටක් ගාලා දැන් මෙහෙම මේ පැත්තට යනවා. ගිහිල්ලා එන්න යන වේගය අඩු වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන ටිකයිනේ තියෙන්නේ. දැන් මෙහෙම වැඩි ශීඝ්‍රතාවයෙන් යවන්න බෑ. right? right? අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන ඍණ පැත්තෙන් ධන පැත්තට යන එක තමයි කියන්නේ. බැටරි එක ඍණ පැත්තෙන් ධන පැත්තට ඉලෙක්ට්‍රෝන යන එක තමයි කියන්නේ. ධාරාවක් ධන පැත්තෙන් ඍණ පැත්තට ධාරාවක් ගමන් කරනවා කියලා. අපි කතා කරන්නේ ඔබනේ. right? ඔන්න ඕමනේ. ධාරාවක් මෙහාට ගමන් කරනවා කියන්නේ මෙහෙන් ඉලෙක්ට්‍රෝන මෙහෙට ගමන් කරන එකට. right? එතකොට ධාරිත්‍රකයකට සරල ධාරාවක් ලබා දුන්නාට පස්සේ ආරම්භයේදී යම් ධාරාවක් පවතිනවා. ඒක හිමීට බිඳුව වෙනවා. right? අපි යෝකට කියනවා ෂෝට් කරන්ට් එකක් කියලා. පොඩි ෂෝට් කරන්ට් එකක් තියෙන්නේ කියලා. right? right? පැහැදිලිද? හරිද? එතකොට මෙයා තමයි සැපයුම් ධාරාව. සැපීම් වෝල්ටීයතාව කියමු. මෙයා තමයි සැපීම් වෝල්ටීයතාවය. සැපීම් වෝල්ටීයතාවය. මෙයා තමයි මොකද්ද? ධාරිත්‍රකේ හරහා ධාරාව. right? ඕක ඇඳගන්න. ඔයාලගේ ටියුට් එකේ 22 වෙනි පිටුවේ 22 වෙනි පිටුවේ නෝට් කියලා දීලා තියෙනවා. 22 වෙනි පිටුවේ වෙන්න. ඔයාලගේ ටියුට් එකේ 22 වෙනි පිටුවේ ඔන්න ඔතන. නෝට් කියලා දීලා තියෙනවා 22 වෙනි පිටුවේ. right? 22 වෙනි පිටුවේ නෝට් කියලා දීලා තියෙනවා. ඕකේ ඔය පිටුව බෙදා ගන්න මෙන්න මෙහෙම දෙකට බෙදා ගන්න. තේරුණාද කියන්නේ?
පිටුව ඔන්නම දෙකට බෙදාගෙන මොකද රූල් ගහ ගන්න ඕනේ නැහැ. නිකන් පොඩ්ඩක් නමලා දෙපැත්ත බෙදාගෙන එක පැත්තක ලියා ගන්න මොකද්ද? එක පැත්තක දාගන්න දාරිත්‍රකයකට සරල ධාරාවක් ලබා දුන් විට. right? දාරිත්‍රකයකට සරල ධාරාවක් ලබා දුන් විට කියලා දාගන්න මෙතන නෝට් එකේ එක පැත්තක. දාගෙන ඕක ඇඳ ගන්න. ඇඳගද්දි මුලින්ම මෙන්න මේ සැපින් වෝල්ටීතාව කියන එක ඇඳ ගන්න. දෙවෙනියට මෙන්න මේ මෙයාව ඇඳ ගන්න. right? අපේ පරිපතේ. අන්තිමට යටින්ම මෙන්න මෙයාව ඇඳ ගන්න. දාරිත්‍රික හරහා ධාරාව. පැහැදිලිනේ? right? ඇඳලා දාගන්න එන. මේක එක පැත්තක දාගන්නේ මේ පැත්තේ මම තව එකක් දෙනවා ලියන්න. මේ පැත්තේ මම දෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දුන්නාම මොකද වෙන්නේ කියලා. right? ඕක ඇඳලා දාගන්න ටක් ගාලා විනාඩි දෙකකින්. එතකොට දාරිත්‍රයකට සරල ධාරාවක් ලබා දුන්නාට පස්සේ දාරිත්‍රයක හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හැබැයි මුලින්ම පොඩි ආරම්භයේදී පොඩි ෂෝට් කරන්ට් එකක් ගමන් කරනවා. right? පොඩි ෂෝට් කරන්ට් එකක් ගමන් කරනවා. ආරම්භයේදී පවතින ධාරාව දිගටම පවතින්නේ නැහැ. ආරම්භයේදී පවතින ධාරාව දිගටම පවතින්නේ නැහැ. මොකද හේතුව මේ පරිවාරක හරහා ඉලෙක්ට්‍රෝන වලට පාස් වෙන්න බෑනේ. ඉලෙක්ට්‍රෝන වලට යන්න බෑනේ. රයිට්? එතකොට අර එහා පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ගිහිල්ලා ඉවර වෙනවා. ඒ ඉවර වෙද්දී ධාරාව හිමින් ටිකට අඩු වෙලා බිඳුවටපත් වෙනවා. ඒකයි වෙන්නේ. හරි ඉක්මනට ගන්න විනාඩි දෙකක්.
right හරිද හරි අපි ඊළඟට යන්න දැන් ඔයාලා ටියුට් එක පැත්තක ලියාගත්තා නෝට් එක පැත්තක right මෙන්න මෙහෙම මෙන්න දැන් ඉතුරු පැත්තේ මේ අනිත් පැත්තේ ඒක තමයි අපි කතා කරන්න යන්නේ right ඊළඟ තමයි දාරිත්‍රකයකට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දුන්න විට හරි අපිට කතා කරන්නේ දාරිත්‍රකයකට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දුන්නාම මොකද වෙන්නේ කියලා හරිද හරි ඔයාලා මේක ඉගෙනගෙන තියෙනවා නම් පාඩම ඔයාලට කියලා ඇති right සර්ලා ඉගෙනගෙන ඇති ස්කෝලෙන් හරි ඉගෙනගෙන තියෙනවා නම් කියලා ඇති දාරිත්‍රකයක් කරා සරල ධාරාවක් ගමන් කරන්න නැති වුණාට දාරිත්‍රකයක් කරා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරන්න පුළුවන් කියලා දාරිත්‍රකයක් කරා ප්‍රත්‍යාවර්ත ධාරාවකට ගමන් කරන්න පුළුවන් කියලා එහෙම කොහොමද වෙන්නේ හරි අපි බලමු කොහොමද වෙන්නේ කියලා right බලමු කොහොමද වෙන්නේ කියලා ඔය කියන වැඩේ මෙන්න මෙහෙම ඔන්න ප්‍රත්‍යාවර්ත ධාරාවක් අපි ලබා දෙන්නේ. ඒ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජයක් ලබා දෙන්න කියමුකෝ. ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ ප්‍රභවයකින් තමයි අපි ලබා දෙන්නේ. ඔන්න වෙනස් වෙනවා කාලයත් එක්ක. අඩු වෙනවා වැඩි වෙනවා. අපි කතා කරන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජයන් ගැන එහෙම. right? එතකොට පරිපතයක් තියෙනවා කලින් වගේම. මොකද්ද පරිපතේ? මෙන්න මෙහෙම ධාරිත්‍රකයක් තියෙනවා. හරිද? හැබැයි මේ අවස්ථාවේදී ලබා දෙන්නේ කලින් වගේ නෙමෙයි. මේ අවස්ථාවේදී අපි ලබා දෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවය. right? ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ තත්ත්වය අපි දැන් ඔන්න ලබා දෙන්නේ. හරිද? හරි. අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. right? දැන් වෙන්නේ මොකක්ද ඇත්තටම? දැන් අපි දන්නවා මෙන්න මේ ධාරිත්‍රකයක් කියන්නේ අතරමැද මොනවද තියෙන්නේ මේ ධාරිත්‍රක මැද? පරිවාරක. ඔය පරිවාරක අස්සෙන් යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වලට දිගටම. දිගටම ධාරාවක් පවතිනවා මේ වගේම කියලා අපි කියනවා. ධාරිත්‍රයක් කරා. එහෙම කොහොමද වෙන්නේ? right? එහෙම කොහොමද වෙන්නේ කියලා තමයි අපි දැන් කතා කරන්න යන්නේ. හරිද? හරි. අපි ගත්තොත් මෙහෙම. එක අවස්ථාවක මේ පරිපතේ හරහා ධාරාව පවතින එක පැත්තකට අනිත් අවස්ථාව මේ පැත්තට. කියන්නේ මෙහෙම ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම මෙන්න මේ මෙයා ධන කියලා මේ ධන අවස්ථාව කියලා. අපි කියමු ධන අවස්ථාව මෙන්න මෙයා කියලා. බැටරියක් නිකන් මේ පැත්තට තියෙන වගේ එක අවස්ථාවක්. තව අවස්ථාවක බැටරිය නිකන් බැටරියක් ඔන්නෝම අනිත් පැත්තට තියෙනවා වගේ. ඔන්න ඔහොමනේ. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ හිටපු ගමන් බැටරියක් නිකන් මේ පැත්තට තියෙනවා වගේ. වෝල්ටේජ් තව ධන මේ පැත්තේ ඉන්නවා. ඒ කියන්නේ මේ පැත්තේ වෝල්ටේජ් තව ධන එක වෙලාවක අනිත් තව වෙලාවක මෙන්න මේ වගේ වෙලාවක මේ පැත්තට එන වෝල්ටේජ් තව වෙන මේ තමයි ධන. ඒ කියන්නේ එක පැත්තක එක වෙලාවක ධාරාව මෙහෙට ගමන් කරනවා අනිත් වෙලාවක ධාරාව මෙහෙට ගමන් කරනවා. කොහොමද ඇත්තටම ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජාවක් කියන්නේ පැහැදිලිනේ. එතකොට මම කතා කරන්නේ right. එතකොට අපි ගමු මේ පළවෙනි අවස්ථාව ධන අවස්ථාව කියලා ගමුකෝ. අපි ධන අවස්ථාව කියන්නේ මෙයා කියලා ගමු. මෙයා ධන අවස්ථාව, මෙයා ඍණ අවස්ථාව. right. මේ පැහැදිලි නැත්නම් දන්නේ නැහැ දුක. right මම මෙහෙම දානවා ඍණ අවස්ථාව කියන්නේ මෙන්න මෙයා. මේ පැත්ත ඍණ right මේ පැත්ත ඍණ මේ පැත්ත ධන. right මේ ධන අවස්ථාවේදී මේ පැත්ත නිකන් ඍණාග්‍රය වගේ. ඒතකොට මේ පැත්තම ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. මේ පැත්තෙන් තමයි ඉලෙක්ට්‍රෝන මෙහාට යන්නේ. පැහැදිලිද? මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන මෙහාට ගියා. දැන් මෙතන ආපහු ඉලෙක්ට්‍රෝන එකතු වෙන්න ගත්තා. right මේ පැත්ත ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා. හැබැයි මෙතනත් ආරම්භයේදී ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් පවතිනවා කලින් වගේම. හරිද? ඒ ඉලෙක්ට්‍රෝන කට්ටිය මෙන්න මෙහාට යන්න ගන්නවා. right හැබැයි දැන් එන්න මොකද වෙන්නේ? එන්න වෝල්ටේජ් තව සපේන වෝල්ටේජ් තව සැපින් වෝල්ටේජ් තව වැඩි වෙන්න ගන්නවා. right එතකොට හැබැයි පොඩ්ඩක් අපි වැඩිපුර විභවයක් වැඩිපුර තල්ලුවක් දෙද්දි ඉලෙක්ට්‍රෝන කොහොම හරි බලෙන් හරි ගැලවිලා යන්න බලනවා. ඒ වගේ මෙතන සන්නායකේ තියෙන තව ඉලෙක්ට්‍රෝන ටිකක් ගැලවිලා යන්න බලනවා. right හරි. එතකොට ආරම්භයේදී ධාරාවක් පවතිනවා. ඒක හරි. ඊට පස්සේ අපි බලමු මේක දිගටම පවතින්නේ කොහොමද කියලා. දිගටම පවතින්න පුතේ මොකද ටිකක් වෙලා ඇද්දි වෝල්ටේජ් තව මෙන්න මෙහෙම ගිහිල්ලා ඍණ වෙනවා. වෝල්ටේජ් තව ඍණ වුණා කියන්නේ බැටරිය අනිත් පැත්තට පැවතුනා වගේ නේ. මෙන්න මේ ඍණ අවස්ථාවේ. බැටරිය දැන් තියෙන්නේ මේ අවස්ථාවේ. හරි. ඒතර මේ පැත්ත ඍණ වගේ. එතකොට මොකද වෙන්නේ?
ඒ පැත්තට එන වගේ වුණාම එතකොට නිකන් ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන මෙහි ඉඳන් දැන් මෙහාට තමයි යන්න ගන්න. තේරුණාද? මෙහාට ගිහිල්ලා රයිට් මෙහාට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන මෙතන හරිද? මෙතන ගබඩා වෙන්න ගන්නවා. රයිට්. එතකොට මෙතන අර කලින් එක්රැස් වෙලා තිබ්බ ඉලෙක්ට්‍රෝන ගොඩාක් හරි මෙතන ඉලෙක්ට්‍රෝන ගොඩාක් එක්රැස් වෙලා තිබ්බ. ඒ කට්ටිය ආපහු මෙහාට යන්න ගන්නවා. ගිහලා මෙහාට එන්න ගන්නවා. හරි ආයෙ මෙහාට ආයෙ ධන අවස්ථාවක් වුණාට පස්සේ මේ වගේ මොකද වෙන්නේ? ආයෙමත් අර වැඩේමයි. රයිට්? ආයෙමත් ධන උණ ගාම මොකද වෙන්නේ? ආයෙ මෙන්න මේ වගේ. එතකොට ආපහු ඉලෙක්ට්‍රෝන මෙහිඳන් මෙහාට යන්න ගන්නවා. රයිට්? එතකොට මෙතන ආපහු එක්රැස් වෙච්ච ඉලෙක්ට්‍රෝන ආපහු මේ පැත්තට යන්න ගන්නවා. ඔහොම ඔක නවතින්නේ නැහැ. දිගටම ධාරාව පවතිනවා. රයිට්? අපි අන්දොත් එහෙම මෙන්න මේ වගේ. රයිට්? අපි අන්දොත් එහෙම ධාරාව මේක එතකොට දිගටම පවතිනවා ධාරාව. ධාරිත්‍රික හරහා ධාරාව. ওই විදිහටම. රයිට්? දිගටම පවතින ඇයි ඒ? බැටරිය කියන්නේ මේ ඇත්තටම charge and discharging වෙන්නේ. මම charge discharging ගැන කියලා දෙන්නම්. ධාරිත්‍රික charge වෙන එක discharge වෙන එක ගැන කියලා දෙන්නම්. ඇත්තටම ඉලෙක්ට්‍රෝන මෙහෙම එක පැත්තකට එකතු වෙනවා. ඊට පස්සේ ආපහු ඉලෙක්ට්‍රෝන අනිත් පැත්තට එකතු වෙනවා. මෙහෙම මෙහාට යනවා. මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික මෙහාට යනවා. ආපහු මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ටික ඉවර වෙද්දිම බැටරිය අනිත් පැත්තට යනවා වගේ වෙනවා. එතකොට ආපහු ඉලෙක්ට්‍රෝන අනිත් පැත්තට යන ගන්නවා. රයිට්? ඔය විදිහට තමයි ධාරිත්‍රකයක ප්‍රත්‍යවර්ත ධාරාවක් සැපෙවුවහම ධාරිත්‍රකයට ප්‍රත්‍යවර්ත ධාරාවක් සැපෙවුවහම එයා මොකද වෙන්නේ? ඒ ධාරාව දිගටම පවතිනවා. හරි? ඉලෙක්ට්‍රෝන මේ ඇත්තටම ධාරිත්‍රකයේ මේ පරිවාරක කොටස හරහා යන්නේ නැහැ. හැබැයි මෙතන ඉඳන් දෙපැත්තට ඉලෙක්ට්‍රෝන දිගටම ගමන් කරනවා දෙපැත්තෙම. එතකොට ධාරාවක් හරියට ගමන් කරනවා වගේ තමයි. පැහැදිලිද? රයිට්? ඕකත් දාගන්න. මේක දාගන්න ඔයාලගේ ටියුට් එකේ මේ නෝට් කියලා තියෙන තැන 20 දෙවෙනි පිටුවේ නෝට් කියලා තියෙන තැන අනිත් පැත්තේ. මේක දාගත්ත පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තේ. මේ පැත්තේ දාගන්න. ධාරිත්‍රකයට ප්‍රත්‍යවර්ත ධාරාවක් සැපියු විට කියලා. පළවෙනියෙන්ම දාගන්න මෙන්න මෙයාව. දෙවෙනියට දාගන්න මෙන්න අපේ පරිපතය. අන්තිමයට දාගන්න අපේ මේ ධාරාව. ධාරාව සහ කාලය සමග වෙනස් වෙන ආකාරය. මුලින්ම දාගන්න වෝල්ට් එක සැපියු. පැහැදිලිද? 1 2 මේ මෙයා තුන්වෙනියට දාගන්න. යටින්. හරි රයිට් විනාඩි දෙකක් දෙන්න දාගන්න බලන්න. විනාඩි දෙකක් දෙන්න දාගන්න ඉක්මනට. රයිට් දාගන්න.
හරි right හරි නේද කට්ටියම හරි යන්න ඊළඟට හරි දාගන්න ඊළඟ ඔයාලා ටියුට් එකේ තියෙනවා දාන්න දෙන්නේ නැහැ නේ ටියුට් එකේ තියෙනවා 22 වෙනි පිටුවේ 22 වෙනි පිටුවේ 23 වෙනි පිටුවේ බලන්න 22 වෙනි පිටුවේ යටම තියෙනවා දාරිද්‍රකවල සමාන්තරගත සම්බන්ධය 22 වෙනි පිටුවේ දාරිද්‍රකවල සමාන්තරගත සම්බන්ධය අපි බලමු කොහොමද මේ දාරිද්‍රකවල සමාන්තරගත සම්බන්ධය එන්නේ කියලා right දාරිද්‍රකවල සමාන්තරගත සම්බන්ධය මම ගත්තොත් මෙහෙම දාරිද්‍රක පද්ධතියක් මේ දැන් මම අඳින්නේ බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා දාරිද්‍රක පද්ධතියකට දාරිද්‍රක සම්බන්ධ කරලා තියෙන මේ ඔක්කොම දාරිද්‍රක ඔන්නෝම සමාන්තරගතව මම ගන්නකො දාරිද්‍රක තුනක් විතර දාරිද්‍රක කීයක්වත් මේ ක්‍රමයට තමයි මම තුනක් ගන්නකො හරි දාරිද්‍රක පද්ධතියක් තියෙන ඔක්කොම සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා සමාන්තරගතයි කියන්නේ මොකක්ද කියලා මතකයි නේද right right සමාන්තරගතයි කියන්නේ මේ තමයි අපේ සැපියුම් වෝල්ටේජතාව මම යාව දාන්නම් VT කියලා දාන්නම් යා සැපියුම් වෝල්ටේජතාව VT කි මම ටෝටල් කියන්නේ දැන් මේ VT right එතකොට මේ දාරිද්‍රකය මම දාන්නම් C1 මෙයා C2 මේ දාරිද්‍රකයේ C3 මොනවද දාන්නම්කෝ මම හරිද දාරිද්‍රක ධාරාගයන් C1 C2 C3 කියලා දාන්න right ඒ වගේම ඔයාලා දන්න මේ සමාන්තරගත පද්ධතියක right සමාන්තරගත පද්ධතියක හැම දාරිද්‍රකයක් කරාම එකම වෝල්ටේජතාව තමයි පවතින්නේ මේ VT-මයි මේ සැපියම් වෝල්ටේජය තමයි මේ හැම එක්කම පවතින්නේ මේ වෙන කිසිම ප්‍රතිරෝධයක් නැහැ එතකොට මේ VT කියන වෝල්ටේජතාවම සැපියම් වෝල්ටේජතාවම හැම දාරිද්‍රකේ හරහාම පවතිනවා right හැබැයි අපි හිතුවත් මෙතනින් යන සැපියම් ධාරාව IT කියලා ගමු right ධාරාව මම IT කියලා ගන්න මේ ධාරාව IT ම මේ හැම එකනම හරහා පවතින්නේ නැහැ right මෙතන වෙන්නේ මේ මොකද්ද මේ යනවා මේන් රෝඩ් එකෙන් යනවා දැන් පාරවල් වෙනම තුනක් තියෙනවා යන්න මේ මේන් රෝඩ් එකෙන් ගියාම ආයේ පාරවල් තුනක් තියෙනවා හරි C1 C2 C3 කියලා දාරිද්‍රක තියෙන පාරවල් තුනක් තියෙනවා ඒ පාරවල් තුනෙන් ගිහලා තමයි ආපහු මේ මේන් රෝඩ් එකට ඔන්නෝම එන්න ඕන IT කියලා පැහැදිලිද right එතකොට මේ හරහා පවතින මම දාන්න ධාරාව I1 මේ හරහා I2 තුන්වෙනි දාරිද්‍රක හරහා C3 හරහා I3 ධාරාව පවතින කියලා right එතකොට ඔයාලට මතකද කර්චොෆ්ගේ පළමු නියමය මම කියලා දුන්නා කර්චොෆ්ගේ පළමු නියමය මොකක්ද කියලා කර්චොෆ්ගේ පළමු නියමය කියන්නේ right මේ මුළු ධාරාව IT මුළු ධාරාව මේ යන පාරවල් වෙනම පාරවල් යන සියලුම ධාරාවල් වලට එකතු වෙනවා කියලා. මොකද්ද? I1 ධන, I2 ධන, I3. හරි. මේ IT ධාරාව තමයි I1, I2, I3 විදියට මේ පාරවල් තුනක බෙදලා යන්නේ. ඒ ධාරාවල් තුනම තමයි ආපහු එම් බෙදලා ගිය කට්ටිය එහෙම එකතු වෙලා IT කියලා මේ මෙතනින් එළියට එන්නේ ආපහු. right? හරිද? හරි. එතකොට ඕක හරිනේ IT සමානයි I1 ධන I2 ධන I3 right ඕක ඔයාලා මේ රූපේ දාගන්න ඕකද 22 වෙනි පිටුවේ මේ රූපේ ඇඳලා දාගන්න අපි ඊට පස්සේ එහා පැත්තේ පිටු 23 වෙනි පිටුවේ ඉඳන් ලියාගෙන යන්න අවශ්‍ය දේවල් ටික 22 වෙනි පිටුවේ මේක ඇඳලා දාගන්න මේ රූපේ 22 වෙනි පිටුවේ යට පොඩි ඉඩක් තියෙන කියලා දාගන්න ඔයාලා මෙන්න මෙතන
හරි මෙන්න මෙතන 22 පිටුවේ මෙන්න මෙතන ওই රූපය ඇඳලා දාගන්න 22 වෙනි පිටුව ඔන්න ඔතන right මේ රූප පොඩ ඇඳලා දාගන්න ඊට පස්සේ අපි ඉතුරු ටික කරගෙන යනවා right හරි මේක ලියලා දාගන්න මේක ලියන්න ඕනේ නැහැ මේක ඇඳලා දාගත්තා නම් ඇති right හරි ලියන ගමන් බලන්න සර් ඒ ටූට් එකේ PDF එක තියෙනවද? ආ මොකද්ද ඔය ටූට් එකේ PDF එකක් තියෙන PDF එකක් නම් බලමු right හරි එතකොට මෙන්න මෙහෙම ධාරාව කියන්නේ මොකද්ද ආරෝපණ ප්‍රමාණය බෙදීම කාලය ඒ කියන්නේ ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය වයරයක් ගත්තොත් කම්බියක් ගත්තොත් සන්නායකයක් ගත්තොත් එහෙම අපි ඒ සන්නායකේ ඒකක කාලයක් තුල ගලා යන ආරෝපණ ප්‍රමාණය තමයි අපි කියන්නේ ධාරාව කියලා මතකනේ ආරෝපණ ප්‍රමාණය කිව්වට පස්සේ අපි කතා කරා කූලොම් වලින් නෙමයිනේ කූලොම් එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන කොච්චරද 6 වැඩි කිරීම 10 16 බලයක් ඉලෙක්ට්‍රෝන වගේ තමයි එක කූලොම් එකක් කියන්නේ ඔච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තප්පරයක් තුලදී ගණන් යද්දි තමයි අපි කියන්නේ මොකද්ද ඇම්පියර් එකක් කියලා අපි කතා කරන්නේ ඕන රයිට් එතකොට ඔන්නම තමයි ඉන්නේ එතකොට අපිට ගත්ත හැකි මෙන්න මේ සූත්‍රයට අනුව ගත්ත හැකි IT කියන්නේ QT මුළු ආරෝපණ ප්‍රමාණය බෙදීම කාලය. හරි I1 කියන්නේ Q1 බෙදීම කාලය. Q2 බෙදීම කාලය. එකම කාලෙනේ තියෙන්නේ Q3 බෙදීම කාලය. මොකද කාලය වෙනස් වෙන්නේ නැහැ. එකම කාලයක් කරා වුණ සිද්ධි ටිකක් නෙමෙයි තියෙන්නේ. right හරි එතකොට අපිට එනවා ඔන්න ඔය විදිහට QT සමානයි Q1 ධන Q2 ධන Q3 කියලා. right එතකොට ඔයාලට මම කියලා දුන්නා දාරිත්‍රකයක සූත්‍රය තමයි C සමානයි Q බෙදීම V. ධාරණාව සම්බන්ධ සූත්‍රය තමයි Q සමානයි C බෙදීම V. C සමානයි Q බෙදීම V. right එතකොට අපිට ගත්ත හැකි ඕකෙන් ගත්ත හැකි Q කියන්නේ කවුද? Q උක්ත කරාම CV. Q සමානයි CV. ඔහොම ගත්ත හැකි. right? ඔහොම ගත්තට පස්සේ අපිට ගත්ත හැකි ආයේ මෙතනින් අපිට ගත්ත හැකි right මෙතනින් අපිට ගත්ත හැකි මොකද්ද CV ඔන්න ඔය CV විදිහට ගත්ත හැකි Q කියන්නේ CV විදිහට ගත්ත හැකි හරි ඉතින් QT සමානයි Q1 ධන Q2 ධන Q3 ගත්ත හැකි අපිට CT VT සමානයි C1 VT ධන C2 VT ධන C3 VT කියලා ගත්ත හැකි අපිට right එතකොට ඇයි එහෙම ගත්තේ හැම සමාන්තරගත වෝල්ටේජ පද්ධතියක හැම මේකක් කරාම හැම ධාරිත්‍රයක් කරාම තියෙන එකම වෝල්ටේජතාවය සැපියුම් වෝල්ටේජතාවය. ඒතකොට VT කියන එක අපිට කපලා දැම්ම හැකි. එහෙම කපලා දැම්මට පස්සේ අපිට එනවා CT සමානයි C1 ධන C2 ධන C3 කියලා. right සමාන්තරගත ධාරිත්‍රක පද්ධතියක අපිට සූත්‍රය එන්නේ සමක ධාරණාව CT කියන්නේ එතකොට සමක ධාරණාව
CT සමානයි සමක ධාරණාව. right ඔයාලට මේ ටියුට් ගන්න ඕන නම් මේ ඔයාලට group එක මේ අපේ group එකට join වෙන්න. එතකොට විස්තර එවන්නම්. right WhatsApp මම invitation දාලා තියෙන number එකට message එකක් දාන්න. එතකොට ඒක ටියුට් ටික වලට ගන්න පුළුවන්. right සමග ධාරණාව CT කියන්නේ ඒතර සමග ධාරණාව. right සමග ධාරණාව තමයි අපි හොයලා තියෙන්නේ. ඒක සමග ධාරණාව කියන්නේ මොකද්ද? මේ ධාරණාවල එකතුව. මේ ධාරණා කියන්නේ වල එකතුවන්ට තමයි සමග ධාරණාව කියන්නේ. right උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙහෙම ඕක මෙන්න මෙහෙම තිබ්බනම් එහෙම මෙන්න මෙහෙම තිබ්බ කියන්නකො. මෙහෙම තිබ්බනම් මෙතන වෝල්ටීයතාව V වෝල්ටීයතාව සපයනවා. මෙතන ධාරණාව 20යි මයික්‍රෝෆැරඩ්. මෙතන 40යි මයික්‍රෝෆැරඩ්. මෙතන 100යි මයික්‍රෝෆැරඩ්. එතකොට අපිට සමග ධාරණාව හෙව්ව හැකි. සමග ධාරණාව කියන්නේ මේ ධාරණාවල එකතුව. 20යි මයික්‍රෝෆැරඩ් ධන 40යි මයික්‍රෝෆැරඩ් ධන 100යි මයික්‍රෝෆැරඩ්. උත්තරේ එන්නේ එතකොට 160යි මයික්‍රෝෆැරඩ්. right ඔන්නෝම තමයි එතකොට සමග ධාරණාව හොයන්නේ සමාන්තරගත පද්ධතියක. right හරි ටියුට් එක එතකොට ගන්න. ටියුට් එකේ රූපෙ ඇඳගෙන මේ රූපය ඇඳගෙන 22 වෙනි පිටුවේ යටම 23 වෙනි පිටුවේ 23 වෙනි පිටුවේ ලියා ගන්න ඔය විදිහට 23 වෙනි පිටුවේ ලියා ගන්න මම කියන ලියා ගන්න ඕන විදිය 23 වෙනි පිටුවේ ලියා ගන්න මුලින්ම පරිපතේ සම්පූර්ණ ධාරාව කියලා ලියලා මෙන්න මේක ලියා ගන්න. IT සමානයි I1 ධන I2 ධන I3. පරිපතේ සම්පූර්ණ ධාරාව කියලා ලියා ගන්න මෙන්න මේක. IT සමානයි I1 ධන I2 ධන I3. right IT සමානයි I1 ධන I2 ධන I3. right ඊට පස්සේ දියා ගන්න එබැවින් සම්පූර්ණ ආරෝපණය. එබැවින් සම්පූර්ණ ආරෝපණය කියලා ඇඩ් රූල් ලියා ගන්න. එබැවින් සම්පූර්ණ ආරෝපණය කියලා ඇඩ් රූල් ලියා ගන්න. එබැවින් සම්පූර්ණ ආරෝපණය කියලා ලියා ගන්න. QT සමානයි Q1 ධන Q2 ධන Q3. QT සමානයි Q1 ධන Q2 ධන Q3. එබැවින් සම්පූර්ණ ආරෝපණය QT සමානයි Q1 ධන Q2 ධන Q3. දැන් අපි ධාරාවෙන් ලිව්ව එක කාලය කපලා ආරෝපණ වලින් ගත්තා. ඊට පස්සේ එතන පොඩ්ඩක් වාරහණක් දාලා ඉස්සරහින් ලියා ගන්න මෙන්න මේ සූත්‍රයෙන්දයි ඒක උනේ. I සමානයි Q බෙදීම T. වාරහණ ඇතුළේ පොඩ්ඩක් මේ සූත්‍රෙත් ලියලා තියාගන්න ඉස්සරහින්. I සමානයි Q බෙදීම T. I සමානයි Q බෙදීම T. I සමානයි Q බෙදීම T. right ඊට පස්සේ ලියා ගන්න ධාරිත්‍රක සමාන්තරගත නිසා ඊට පස්සේ අට රූල ලියා ගන්න ආයේ රූලක් කරලා ලියා ගන්න ආයේ ධාරිත්‍රක සමාන්තරගත නිසා සමාන විභවාන්තරයක් ධාරිත්‍රක සමාන්තරගත නිසා සමාන විභවාන්තරයක් ධාරිත්‍රක සමාන්තරගත නිසා සමාන විභවාන්තරයක් එක් ධාරිත්‍රකයේ හරහාද පවතී. එක් ධාරිත්‍රකයේ හරහාද පවතී. එක් ධාරිත්‍රකයේ හරහා පවතී. සමාන විභවාන්තරයක් එක් ධාරිත්‍රකයේ හරහා පවතී. සමාන විභවාන්තරයක් එක් ධාරිත්‍රකයේ හරහා පවතී. එහෙම ලියලා
එහෙම ලියලා දාගන්න c සමානයි q බෙදීම v කියලා ලියලා right c සමානයි q බෙදීම v කියලා ලියලා ඒක ඉස්සරහින් ආපහු q සමානයි cv කියලා උක්ත කරන්න. c සමානයි q බෙදීම v ආයි q සමානයි cv c සමානයි q බෙදීම v q සමානයි cv ඕක ලියලා උක්ත කරගන්න. ඔන්න ඔය විදිහට උක්ත කරන ඔය දෙක දාගන්න. c සමානයි q බෙදීම v. ඒතර අපිට උක්ත කරලා ගත්ත හැකි q ආරෝපණීය උක්ත කරුත් වෙනවා. ආරෝපණය සමානයි ධාරණා වැඩි කිරීම වෝල්ටේජතාව. q සමානයි c බෙදීම v. q සමානයි cv. c ගුණ කිරීම v. right right හරි ඊට පස්සේ දාගන්න කෙලින්ම මෙන්න මේ ටික CT VT කියලා අපි දැම්මා total එක දැම්මා Q සමානයි CV නේ CT VT total එක සමක ධාරණා වැඩි කිරීම සැපයුම් වෝල්ටේජතාව සමානයි C1 VT C2 VT ධන C3 VT right එතකොට VT කපලා දාලා කෙලින්ම දාගන්න CT සමානයි C1 ධන C2 ධන C3 right CT සමානයි C1 ධන C2 ධන C3 CT කියන්නේ සමග ධාරණාව total capacitance CT සමග ධාරණාව right CT කියන්නේ සමග ධාරණාව right හරි හරි ඔක ලියලා කොටු කරගන්න ලියලා කොටු කරගෙන මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවානේ ඕක දැන් ලියන්න නෑනේ ඔයාලට ටියුට් එකේ පිටිපස්සෙන් පිටුවේ අන්තිම පිටුවේ මොකද ලියන්නේ නැහැ ටියුට් එකේ ඒකින්ද 56 වෙනි පිටුවේ මෙන්න මේ ගානක් කොහොම ලියාගෙන හදලා දාගන්න සමාන්තරගත පද්ධතියක් තියෙනවා ධාරිත්‍රක ඒවල ධාරණාවේ තියෙන 20 40 100 කියලා ඒ ටික එකතු කරලා 160ක් කියලා එනවා වගේ සමග ධාරණාව ඔකට දාගන්න ගානක් විදියට අන්තිම පිටුවේ දාගන්න ඕක ඇතුළේ
right ඉක්මනට දාගන්න ඕක. right හරි නේද? හරිද? හරි. අපි ඊළඟට right අපි ඊළඟට යන දාරිද්ර්යික වල ශ්‍රේණිගත සම්බන්ධය ගැන කතා කරමු. දාරිද්ර්යික වල ශ්‍රේණිගත සම්බන්ධය. right දාරිද්ර්යික ශ්‍රේණිගත සම්බන්ධ පද්ධතියක් අපි ගමුකෝ. මෙන්න මෙහෙම. අපි මෙන්න මේ වගේ පද්ධතියක්. මොනම දාරිද්ර්යික කීපයක් තියෙනවා තුනක් ගමුකෝ මේකේ. මොනම සැපියුම් වෝල්ටේජාවට සම්බන්ධ කරලා තියෙන දාරිද්ර්යික තුනක් ඔන්න ඔය විදිහට. මම යාලා දාන්නම් C1 C2 C3 කියලා කලින් වගේම C1 C2 C3 right මෙයාගේ වෝල්ටේජ් තමන් ගන්නවා VT කියලා එම මුළු වෝල්ටේජාවේ සැපියුම් වෝල්ටේජාව VT right එතකොට ධාරාවක් යනවා යන්න ඕනේ කොහොමද මෙහෙමනේ ධාරාවක් යන්න ඕනේ යනවනම් හරි අපි කතා කරන්නේ ආරම්භයේදී යම් ධාරාවක් පවතිනවා කියලා කොහොමද දාරිද්ර්යික ධාරා right IT කියලා ගන්නකො මෙයාව එතකොට මේ හරහා යන්නේ කවුද? IT මනේ මෙයා හරහා තියෙනවනේ මෙයා හරහා IT මයි තියෙන්නේ ආරම්භයේ තියෙනවනේ. මේ හරහා ඒ IT ධාරාවමයි තියෙන්නේ. මොකද මේ කට්ටිය ශ්‍රේණිගත. ඒ කියන්නේ එකම පාරයි තියෙන්නේ. ධාරාවට යන්න වෙන වෙන පාරවල් නැහැ. එකම ධාරාවේ යන්න ඕනේ එකම ධාරාව තමයි. එකම පාරේ එකම ධාරාවක් තමයි යන්න ඕනේ. right? පාරවල් දෙක තුනක් තිබ්බනම් තමයි ධාරාව වෙනස් වෙන්නේ. හැබැයි මේකෙදි බලන්න පුතේ මෙන්න මේ වෝල්ටීයතාව එක එක්කෙනා හරහා වෙනස්නේ මේ බලන්න. මේ හරහා V1 කියමු, දෙවෙනි එක්කෙනා හරහා V2 කියමු, C3 හරහා V3 කියමු. right? එතකොට මේ දෙන වෝල්ටීයතාව මෙයාගේ විභවය නැත්තම් වෝල්ටීයතාව නැත්තම් විද්‍යුත් පීඩනය මේ එක එක්කෙනා අතර බෙදලා යනවා. V1 V2 V3 කියලා. right? වෝල්ටීයතාව එතකොට මේ මුළු වෝල්ටීයතාව VT කියන එක නම් මුළු වෝල්ටේජයට සමාන වෙන්නේ මේ ධාරණාගයන් තුන හරහා බෙදලා යන වෝල්ටේජාගයන් මත. right ඒවල එකතුවෙන් තමයි වෝල්ටේජාව මුළු වෝල්ටේජාව හැදෙන්නේ. ඕක හරිනේ. ඕක පැහැදිලිනේ. right හරි. ඒ වගේම දාරිද්ර්යික ශ්‍රේණිගතියින්ද මේ හරහා එකම ධාරාවක් තමයි පවතින්නේ. එකම ධාරාවක් පවතින්නේ. right හරි ඔය ටික හරිනේ. හරි එකම ධාරාවක් පවතිනවා නම් පුතේ එකම ධාරාවක් නම් පවතින්නේ ආරෝපණ ප්‍රමාණය මොකද වෙන්නේ
ආරෝපණ ප්‍රමාණයත් මේ හැම එක්කෙනාම හරහා සමානයි නේ. ඉලෙක්ට්‍රෝන මේ පැත්ත නම් මෙහෙම ඍණ පැත්ත නම් ධන පැත්තට යන එකට තමයි අපි කියන්නේ බැටරි ඉඳන් ධන පැත්ත ඍණ පැත්තට ධාරාවක් යනවා කියලා. එතකොට ආරෝපණ ගලා යෑමත් ආරෝපණ ප්‍රමාණයත් මොකක්ද වෙන්නේ සමානයි. ඒතකොට අපි දැන් මෙහෙකි එකම ආරෝපණ ප්‍රමාණයක් තියෙන්නේ. එකම ධාරාවක් තියෙන එකම ආරෝපණ ප්‍රමාණයක් තියෙන්නේ. රයිට්. එතකොට අපිට දැම්ම හැකි මෙයාගේ සූත්‍රය. ධාරණාගේ සූත්‍රය තමයි C සමානයි මොකද්ද? Q බෙදීම V. right. right. C සමානයි Q බෙදීම V. right. එතකොට මම Q උක්ත කරොත් එහෙම Q සමානයි මම V උක්ත කරන්නම්කෝ. මෙතන V නේ තියෙන්නේ. V උක්ත කරන්නම්කෝ. right. මම V යුක්ත කරොත් V සමානයි Q බෙදීම C. right. පැහැදිලිනේ? right. එතකොට ධාරාව සමානයි ආරෝපණ ප්‍රමාණයත් ඒකින්ද සමානයි වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපිට ගත්ත හැකි මොකද්ද? VT වෙනුවට QT බෙදීම CT. CT කියන්නේ සමග ධාරණාව. මේ ධාරණා කියන්නේ තුන නිසාම ඇති වෙන සමග ධාරණාව. right. හරිද? හරි. එතකොට V1 ට මම ගත්ත හැකි Q1 බෙදීම C1. Q2 බෙදීම C2. හරි. ඇත්තටම මම මේ වැරද්දක් කරා. මොකද්ද වැරද්ද? මේ Q1 Q2 කියලා දාන්න දෙයක් නැහැ නේ. මොකද? එකම ධාරාවක් නම් මේ හැම එක්කෙනාම හරහා පවතින්නේ ආරෝපණය සමානයි. එතකොට QT. හරි. එතකොට තුන්වෙනි මේක හරහා තියෙන්නේ QT එකම ආරෝපණ ප්‍රමාණය. QT බෙදීම C3. පැහැදිලිද? එතකොට මෙන්න මේ QT කියන එක්කෙනා මේ හැම එක්කෙනාගෙම කපලා දාන්න පුළුවන් අපිට. හැම එක්කෙනාගෙම QT තියෙන හින්දා උඩ. right. ඒතර අපිට උත්තරයක් ගන්න පුළුවන් 1යට CT සමානයි 1යට C1 ධන 1යට C2 ධන 1යට C3 කියලා. එතකොට ශ්‍රේණිගත පද්ධතියක ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක ධාරණාගයන් ඔන්න ඔය විදිහට තමයි පවතින්නේ. සමක ධාරණාව එන්න 1යට එන්නේ. හරිද? right. අපි ඔය විදිහට ආවේ ප්‍රතිරෝධ ගැන කතා කරද්දී නම් ඔය විදිහට ආවේ ධාරිත්‍රක ගැන කතා කරද්දී ධාරණාගයන් ගැන කතා කරද්දී sorry ප්‍රතිරෝධක ගැන කතා කරද්දී ප්‍රතිරෝධක අගයන් ගැන කතා කරද්දී හරිද? ප්‍රතිරෝධක අගයන් ගැන කතා කරද්දී සමාන්තරගත වල ප්‍රතිරෝධ පද්ධති වල තමයි මේ විදිහට ආවේ. හැබැයි ධාරිත්‍රක ගැන කතා කරද්දී ධාරිත්‍රක වල ශ්‍රේණිගත සම්බන්ධය තමයි මෙන්න මේ විදිහ සමීකරණයක් අපිට එන්නේ. හරිද? සමක ධාරණාව. සමක ධාරණාව 1යට එන්නේ. right. ඔන්න ඔහොම එකක් එන්නේ. හරි. දැන් පුතේ ඔයාලා මෙන්න මේ රූපය ඇඳලා දාගන්න ඔයාලගේ 23 වෙනි පිටුවේ අර පොඩි තියෙන හිස් තැනේ. ධාරිත්‍රක වල ශ්‍රේණිගත සම්බන්ධය කියලා තියෙන හිස් තැනේ මේක දාගෙන ඊට පස්සේ ලියා ගන්න සම්පූර්ණ වෝල්ටීයතාව කියලා මෙන්න මේ නිල් පෑනින් ලියන්න තියෙන ටික ලියා ගන්න. සම්පූර්ණ වෝල්ටීයතාව කියලා VT සමානයි V1 ධන V2 ධන V3. ඔක ලියා ගන්න. සම්පූර්ණ වෝල්ටීයතාව. right. මේක ඇඳ ගන්න මම විනාඩියක් දෙන්න මේක ඇඳ ගන්න. 23 වෙනි පිටු මේක ඇඳ ගන්න විනාඩියක් දෙන්න. ඊට පස්සේ මම කියන්නම් මේ ටික දෙන විදිහ. මේක ඇඳ ගන්න.
right එතකොට හරි right එතකොට පහල දාගන්න මේ දැන් මේ රූපය ඇඳගත්තනේ මේ රූපය ඇඳගෙන දාගන්න ඊළඟ පහල රූලෙන් දාගන්න තුන්වෙනි පිටුවේ සම්පූර්ණ වෝල්ටේජ් දාන්න සම්පූර්ණ වෝල්ටේජ් දාග කියලා දාගන්න VT සමානයි V1 ධන V2 ධන V3 සම්පූර්ණ වෝල්ටේජ් VT සමානයි V1 ධන V2 ධන V3 right right VT සමානයි V1 ධන V2 ධන V3 සම්පූර්ණ වෝල්ටේජ් VT සමානයි V1 ධන V2 ධන V3 ඊට පස්සේ දාගන්න පොඩි තරුවක් දාලා යටින් රූලක් කැරලා පොඩි තරුවක් දාලා ලියාගන්න පුතේ තරුවක් දාලා ලියාගන්න දාරිත්‍රක ශ්‍රේණිගත නිසා දාරිත්‍රක ශ්‍රේණිගත නිසා දාරිත්‍රක ශ්‍රේණිගත නිසා දාරිත්‍රක ශ්‍රේණිගත නිසා එකම ධාරාවක් පරිපථ තුලින් ගලයි 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 එබැවින් ආරෝපණ ප්‍රමාණය සමාන වේ එබැවින් ආරෝපණ ප්‍රමාණයද සමාන වේ right එබැවින් ආරෝපණ ප්‍රමාණය සමාන වේ 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 කියලා ලියලා right එබැවින් ආරෝපණ ප්‍රමාණය සමාන වේ කියලා ලියලා මේක දාගන්න මේ ටික දාගන්න මේක දාගන්න එක රූලක c සමානයි q බෙදීම v ඒකේ v යුක්ත කරලා v සමානයි q බෙදීම c right ඕක දාගෙන ඊට පස්සේ qt සමානයි qt බෙදීම ct හරිද මේ v වෙනකොට තමයි මේ දාන්නේ එතකොට v වෙනකොට qt ct සමානයි qt v1 qt c2 qt c3 done ඔය විදිහට දාලා මේක දාගන්න right මේකත් දාගන්න මේ නිල් පාට එකක් ඇඳලා ඒක ගණන් ගන්න එපා right මේකත් ලියලා කොටු කරගන්න අන්තිමේට ඔය ටික දාලා ඉවරයක් කරන්න එතකොට ඔය ටික දාගන්න දෙන්න
right? හරිනේ. හරි අපි මම පොඩි ප්‍රශ්නයක් දෙන්නම් දැන් හදන්න ඔයාලට. right. මම දෙන්න පොඩි එකක්. මෙන්න මේක දෙන්නම්. right. මෙයා 20යි මයික්‍රෝෆැරඩ්, මෙයා 200යි මයික්‍රෝෆැරඩ්, මෙයා 10යි මයික්‍රෝෆැරඩ්. right. මම පොඩ්ඩක් ලේසි කරන්නම්. මෙයා 20යි මේ දෙන්නා 20යි මයික්‍රෝෆැරඩ්, මෙයා 10යි මයික්‍රෝෆැරඩ්. right. මේකේ මට කියන්න උත්තරේ හොයලා මේකත් හදන්න. පිටිපස්සේ පිටුව හදන්න ඕක. පිටිපස්සේ පිටුව හදන්න ඕක. ඔයාලගේ අන්තිම පිටුව ඉඳ තියෙනවා. අන්තිම පිටුවේ නැත්තම් පිට කවරේ ගමන්නේ අන්තිම පිටුවට පස්සේ තියෙන පිට කවරේ ගමන්නේ ලියන්න පුළුවන් ඔයාලට. right. මේක කරන්න බලන්න මේක. මම දාන්න මෙයා තමයි C1, මෙයා C2, මෙයා C3. බෝල්ටි තාක් තියෙනවා මොකක් හරි. මම මේ හොයන්න කියන්නේ සමග ධාරණාව. ධාරිත්‍රකයේ සමග ධාරණාවගේ. හදන්න බෑ තනියම. දැන් දන්නවල හදන හැටි ඔය. හරි ඒතර මොකක්ද උනේ? එකයට තමයි දාන්න ඕනේ. එකයට 20යි, එකයට 20යි, එකයට 10යි. right. එතකොට මම මොකද කරේ? එකයට 20යි මිලි මයික්‍රෝ ෆැරඩ් උක්ත කරා. right. එතකොට මේ විදියට ආවා. හරි ඒක උඩයට මාරු කරා දෙකේම. එතකොට එනවා 20යි මයික්‍රෝ ෆැරඩ් බෙදීම 4 කියලා. උත්තරේ 5යි මයික්‍රෝ ෆැරඩ්. right. හරිනේ. මම දැන් පොඩි ප්‍රශ්නයක් දෙනවා. මෙන්න මේක. right. මෙන්න මෙහෙම දෙනවා. මෙයා C1, මෙයා C2. මේක වෙන පාඩකින් දාන්න.
මෙයා C1 මෙයා C2 මෙයා C3 මොන ධාරිත්‍රක තුනක් තියෙනවා right මෙයාගේ මේ දෙන්න right මේ දෙන්න සමාන්තරගතයි ඊට පස්සේ මෙයා මේ දෙන්නත් එක්ක ශ්‍රේණිගතයි වගේ නේ ඊට පස්සේ ඕක කොහොමද කරන්නේ කියලා right පැහැදිලිද ඕක බලන්න try එකක් දෙන්න අන්තිම වීඩියෝ එකක් දාගෙන try එකක් දෙන්න පුළුවන්ද කියලා හරි මම ටක් ගාලා කරන්න ඔයාලට පුළුවන් ඇති උත්තරෙත් දෙන්න ඇති right මෙන්න මෙහෙම එන්නේ කොහොමද එන්නේ දැන් මේ දෙන්න මුලින්ම මොකද්ද මොන ගතද සමාන්තරගතයි නේද සමාන්තරගතයි මේ දෙන්න හරි එයා සමාන්තරගතයි කියන්නේ කොහොමද මේ පාරවල් දෙකක් නේ එයා සමාන්තරගතයි එතකොට කොහොමද එන්නේ අපිට කෙලින් මේ දෙන්න සමාන්තරගත නම් එකතු කර හැකියි ධාරිත්‍රක වල සමාන්තරගත ධාරණාගයන් කෙලින්ම එකතු වෙනවා එතකොට මොකක්ද දෙන්නේ මේ දෙන්නගේ සමාන්තර අපි ගමු මේ දෙන්නගේ සමකගේ CT C dash කියලා හරි එතකොට අපිට ගත්ත හැකි C dash සමානයි මේ දෙන්න එකතු වගේ 20යි මයික්‍රෝෆැරඩ් ධන 20යි මයික්‍රෝෆැරඩ් පැහැදිලිද 20යි මයික්‍රෝෆැරඩ් ධන 20යි මයික්‍රෝෆැරඩ් එතකොට උත්තරේ එනවා අපිට 40යි මයික්‍රෝෆැරඩ් පැහැදිලිද හරි අගයක් සමහර කට්ටිය අරන් තියෙනවා බලමු හරියද කියලා 8ක් කියලා කියනවා බලමු හරියද කියලා 40යි මයික්‍රෝෆැරඩ් අපිට ඒ වුණාට ඕනේ සමකගේ කියන්නේ CT හරි CT සමකගේ කියන්නේ දැන් මේ දෙන්නගේ ආව සමකගේ කීයද 40යි ආයි 40යි කියන්නේ මේ දෙන්න සමකගයක් ආව කියන්නේ පුතේ අර කලින් ධාරිත්‍රික වගේම තමයි කොහොමද මෙයා මෙන්න මේ තියෙන මෙතන තිබ්බ එක්කෙනා තියෙන 10ක එක්කෙනා දැන් මේ දෙන්න වෙනකොටම අර 20යි 20 දෙන්න එක වෙනකොට එක්කෙනෙක් දාන්න පුළුවන් අපිට හරිද ඒ දාන එක්කෙනා තමයි මොකද්ද C dash මෙයා C1යි right එතකොට මෙතන 10යි මයික්‍රෝෆැරඩ් මෙතන සමකගේ 40යි මයික්‍රෝෆැරඩ් අපිට උත්තරේ CT ගත්ත එක ඒතර කොහොමද 10යි මයික්‍රෝෆැරඩ් මේ දෙන්න සමාන්තරගතයිනේ සමාන්තරගත ධාරණාගයන් එකතු වෙනවා 10යි මයික්‍රෝෆැරඩ් ධන 40යි මයික්‍රෝෆැරඩ් උත්තරේ වෙන්නේ 50යි මයික්‍රෝෆැරඩ් හරි නේද right මේ දෙන්නම් මුලින්ම මොන ගත්ත සමාන්තරගතයි සමාන්තරගත දෙන්න මොකද වෙන්නේ ඕනේ මුලින්ම සමාන්තරගත දෙන්න විසඳන්න ඕනේ සමාන්තරගත දෙන්න එකතු වෙනවා 20යි 20යි එතකොට 40යි මයික්‍රෝෆැරඩ් right ඊට පස්සේ අපි මෙන්න මේ දෙන්න වෙනුවටම තනි එක්කෙනෙක් දාගත්තා ඒක 41 එක්කෙනෙක් පැහැදිලිද මේ දෙන්න වෙනුවට තනි එක්කෙනෙක් දාගත්ත 40ක ඒ 40යි මේ 10යි ඒ දෙන්න මොනවද ශ්‍රේණිගත කට්ටිය මොකද වෙන්නේ මෙතන එකතු වෙන්නේ නැහැ නේ වැරදිනේ ශ්‍රේණිගත කට්ටිය මොකද වෙන්නේ වැරදි මොකක්ද වෙලා තියෙන්නේ මෙහෙම දුන්නේ නැහැ නේ කවුරු ශ්‍රේණිගත කට්ටිය එක යට යන්නේ එන්න මෙහෙම right කල්පනා කරන්න ඕන right එක යට CT right ශ්‍රේණිගතයි එතකොට එක යට 10යි මයික්‍රෝෆැරඩ් ධන එක යට 40යි මයික්‍රෝෆැරඩ් පැහැදිලිද right ඔන්න ඕක තමයි ඉන්නේ මේ දෙන්න දැන් ආයෙම අමතක කරන්න එපා ශ්‍රේණික ප්‍රතිරෝධ ටික පටල ගන්න එපා ওই විදිහට right හරිද එතකොට මේ දෙන්න මොනගත්ද ශ්‍රේණිගත ධාරණාගයන් එකයට මෙන්න මේ විදිහට එන්නේ එකයට අගේ තමයි එකතු වෙන්නේ right එතකොට අපිට එනවා එකයට CT සමානයි මං 40යි මයික්‍රෝෆැරඩ් උක්ත කරගන්න ලොකු එක්කෙනා උක්ත කරගන්න 10 වරක් 4 40යි ඒතර ගන්න පුළුවන් right එතකොට මෙතන තිබ්බේ 10 යට දැන් යට 10 40 වෙලා තියෙනවා ඒ කියන්නේ 10 40 වෙන්නේ 4ෙන් වැඩි වෙලා එතකොට එකත් 4ෙන් වැඩි වෙන්න ඕනේ එතකොට 4යි ධන මෙතන තිබ්බේ එකමයි මෙතන තිබ්බේ 40මයි 40මයි මෙතනක් තියෙන්නේ ඒ කියන්නේ ආයි ගුණ වෙන්න ඕනේ නැහැ මෙතන තිබ්බේ එකමයි right එතකොට අපිට එනවා 1යට CT මෙහෙම දැම්මොත් එහෙම
එකයට CT සමානයි 4 ධන 1 ඔන්නම 40යි කියලා. right? එතකොට මම මේ දෙන්න උඩට ගන්න CT උඩට ගන්නවා මෙයා යටට දාලා. CT සමානයි 40 උඩට ගන්නවා 40යි මයික්‍රෝෆැරඩ් යටට දානවා කීයද 4 ධන 1 5යි. right? 5යි. එතකොට මට උත්තරේ එනවා 5ට 1යි 4ට 40ට 8යි. උත්තරේ එනවා 8යි මයික්‍රෝෆැරඩ්. හරි ඈ උත්තරේ හරි. උත්තරේ හරි. ඔයාලා දාලා දෙන උත්තරේ හරි. 8යි මයික්‍රෝෆැරඩ්. right? ඔක දාගෙන නැති කට්ටිය ඉන්නවා. හරි ධාරණාවේදී ධාරිත්‍රක වගේ නෙමෙයි කණ පිට ගහනවා ඈ. ඔක පඩල ගන්න එපා. මම ඔප්පු කරලා පෙන්නන්නේ. ඒ විදිහට කණ පිට ගහනවා. ඒකින්ද පඩල ගන්න එපා. අර මං අර කලින් වරද්ද ගත්තා වගේ අර වරද්ද ගන්න එපා හිමි. හරිද? right? ඔයාලට වරදින්න පුළුවන් තැන තමයි ඒක. තේරුණාද? right ඔබ දාගන්න. අටයි මයික්‍රෝෆැරඩ් තමයි සමග ධාරණාගය. ඒ කියන්නේ මොකද්ද ඔය කියන්නේ? ඔය කියන්නේ ඔය ධාරණාගයන් ඔක්කොම දානවට වඩා ඔය විදිහට කෙලින්ම 8යි මයික්‍රෝෆැරඩ් ධාරණාවක් දැම්මොත් එච්චරයි. කෙලින්ම 8යි මයික්‍රෝෆැරඩ් ධාරණාවක් දැම්මම ඔය ඔක්කොම වෙනකොට ඒක විතරක් ඇති. ඔය ධාරණා ඔය ධාරිත්‍රක වෙනකොට 8යි මයික්‍රෝෆැරඩ් ධාරණාව තියෙන එක ධාරණාවක් දැම්මොත් ඇති. තේරෙනවද? සමග ධාරණාව ඔක තමයි. හැබැයි ඉතින් අපි මේ ගත සරල පද්ධතියක් නේ. මේවල තැන් වල අපිට අවශ්‍ය උපකරණ තියෙනවා. මේ දැන් මෙතන මොකක් උපකරණයක් දාන්න පුළුවන් ලෝඩ් එකක් ඉබරයක් මෙහෙට දාන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍ය විදිහට ධාරණාගයන් වෙනස් වෙනවා. right? ධාරණාගයන් මොනවාටද පැහැදිලි වෙන්නේ කියලා අපි මේ පාඩමේ ඊළඟ කොටස් වලදී ඔයාලට ධාරිත්‍රක ගැන හොඳට පැහැදිලි වෙනවා. මොකද්ද මේ ධාරිත්‍රක වලින් කරන්නේ? ධාරිත්‍රක වල වැදගත්කම මොකද්ද කියලා ඉස්සරහට යන්න ඔයාලට හොඳට පැහැදිලි වෙයි. right? අපි තාම මේ තීරීනේ කරන්නේ. ඉස්සරහට ගොඩක් පැහැදිලි වෙනවා වලට. ෆිකෝ එකක් දීලා තිබ්බොත් ආ? ඒක මොකද්ද? ඕකේ නැනෝ පැරඩුයි මයික්‍රෝ පැරඩ් වගේ දුන්නොත් එහෙම අපි ඒක සමාන කරගෙන නේද හදන්න ඕනේ? ඔව් එතකොට නැනෝ පැරඩ් පිකෝ පැරඩ් ඒක ඒකක වෙන් වෙලා දුන්නොත් එහෙම ඔයාලට මුලින්ම එකකට ඒ කියන්නේ ඔක්කොම මයික්‍රෝ කරගන්න ඕන. දැන් පොඩි මේක හිතමුකෝ. දැන් මයික්‍රෝයි දෙනවා නැනෝයි. හරි. මයික්‍රෝයි නැනෝ කියන්නේ මයික්‍රෝ කියන්නේ 10 / 6 නැනෝ කියන්නේ 10 / 9. එතකොට ඔයාලට සිද්ධ වෙනවා ඔක්කොම 10 / 9ට හරි නැත්නම් 10 / 6 හරි තියාගෙන හදන්න. පැහැදිලිද? නැත්නම් ඉතින් පැටලෙනවනේ. මෙහෙම එකක් දුන්නොත් එහෙම මම නිකන් එකක් වෙන්නන්න කරලා. මෙහෙම දෙන එක. මම ලේසියට දෙන්නම සමාන්තරගත එක්කනේ. ඔන්න ඔහම දෙනවා. මෙතන අගය 20යි මයික්‍රෝෆැරඩ්. හරි. මෙතන අගය 2000යි නැනෝෆැරඩ්. දැක්කද? right. දැන් ඕකේ සමග ධාරණාගේ තමයි CT අපිට හොයන්න කියන්නේ. දැන් එතකොට අපිට සිද්ධ වෙනවා මේ දෙන්නම එක්කෝ දෙන්නම නැනෝෆැරඩ් කරගන්න ඕන. නැත්තම් දෙන්නම මයික්‍රෝෆැරඩ් කරගන්න ඕන. දැන් මෙතන තිබ්බොත් එහෙම අපි ගමු මෙහෙම 20යි මයික්‍රෝෆැරඩ් අපි 2000 මේ 2000 නැනෝෆැරඩ් එක්කනත් මයික්‍රෝ කරගන්න යන්නේ. එතකොට නැනෝ කියන්නේ අපි දන්නවා 10 / 9. මයික්‍රෝ කියන්නේ අපි දන්නවා 10 / 6. right? එතකොට අපිට දාගත්ත හැකි 2000 නැනෝෆැරඩ් සමානයි 2යි මොකද්ද? 2යි මයික්‍රෝෆැරඩ්. පැහැදිලිද? හරි 2000. එතකොට මේ කරලා තියෙන්නේ 2000 කියන්නේ මෙහෙමයි. 2000යි නැනෝෆැරඩ් කියන්නේ 10 / 9යි ෆැරඩ්. right? එතකොට ඔයාලට 10 / 6 එකක් කරන්න ඕනේ මෙයාව. ඕකනේ. ඕකනේ කතාව 10 / 6 එකක් කරන්න ඕන මයික්‍රෝ කරන්න. එතකොට ඔයා කරන්නේ මොකද්ද? මේ
10 ඍණ 3ක් මේක එළියට ගන්නවා. මෙන්න මේ 2 වැඩි කිරීම 2000 වැඩි කිරීම right 10 ඍණ 3ක් වෙනම එළියට ගන්නවා. වැඩි කිරීම 10 ඍණ 6 නේ ආයි තියෙන්නේ. ඒ 10 ඍණ 6 වෙනකොට ඔයා දානවා මොකද්ද? මයික්‍රෝ ෆැරඩ්. right එතකොට මේ 10 ඍණ 3ට මේ 10 3 කපිලා යනවා. එතකොට තමයි 2යි මයික්‍රෝ ෆැරඩ් වෙන්නේ. පැහැදිලිද? right එතකොට අපිට කෙලින්ම ගේ හොයන්න පුළුවන් CT කියන්නේ 2ක් මයික්‍රෝ ෆැරඩ් තමයි මේ නැනෝ ෆැරඩ් 2000ක් කියන්නේ ධන 20යි මයික්‍රෝ ෆැරඩ්. ඒතර උත්තරේ කෙලින්ම වෙනවා කොහොමද? 22යි මයික්‍රෝ ෆැරඩ් කියලා. පැහැදිලි නේද? හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. මිලි කියන්නේ 10 ඍණ 3. right? ඔයාලා කිලෝ ලොකු ඒවා දන්නවා පොඩි ඒවා තාම මතක නැත්තේ. එහෙමනේ කේස් එකක් තියෙන්නේ. ලොකු එක්කෙනා කවුද? කිලෝ 10 3 නේ. එහෙම ඒවා මතකයිනේ. එතකොට ඒ වගේ තමයි මෙතන මිලි 10 ඍණ 3. හරි. මයික්‍රෝ 10 ඍණ 6. නැනෝ කියන්නේ 10 ඍණ 9. හරි. පිකෝ කියන්නේ 10 ඍණ 12. අය ෆෙම්ටෝ කියන්නේ 10 ඍණ 15. එහෙම තියෙන්නේ. right? ඔකත් දාගන්න. ඔක ඒතකොට පැහැදිලිනේ. එතකොට මිලි වලට වඩා මයික්‍රෝ කියන එක නා පොඩි 10 ඍණ 3ක් පොඩි. ගොඩක් පොඩි. මයික්‍රෝ කියන එක නට වඩා නැනෝ කියන එක නා ගොඩක් පොඩි. නැනෝ කියන එක නට පිකෝ කියන එක නා තව පොඩි 2t. right? මම දැන් මේ ලොකු එක්කෙනා බවට පත් කරගත්තා. එහෙමයි කරගත්තේ. right? නැනෝ කියන්නේ 10 ඍණ 9 10 ඍණ 6 බලයක් විදිහට මට වුණා. ඒ කියන්නේ මයික්‍රෝ විදිහට. ඊට පස්සේ 10 ඍණ 3ක් එළියට අරගෙන ඒක අර අගයත් එක්ක සුළු කරනවා. right? ඔබ දාගන්න ඉක්මනට. කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් ලබන සතිය හම්බෙමු. ලබන සතිය සවුන්දා ආපහු හම්බෙමු අපි ඩ්‍රොවින් එකට. ලබන සතිය අඟහරුවාදා. හරි සෙන අපි ඉන්න පරිස්සම් වෙන්න. හරි. එහෙම. අපිත් යනවා එහෙනම්. හරි. අපි යා බයි බයි. උසරනේ පරිස්සම් වෙන්න. yes we day bye bye